අද පවත්වන්නට යන මේ සාකච්ඡාව කොළඹ නගරය එහි තෙත්බිම් නොමැතිව පවත්වාගෙන යත හැකිද එහෙම නැත්නම් ඒකට ඒ විදිහට ආරක්ෂා වෙන්න පුළුවන්ද කියන ගැටලුව මේ සම්බන්ධයෙන් අපි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් සමග එහෙම නැත්නම් අපේ හි තියෙන සුළු ජගත් පාරිසරික අරමුදලේ සුළු පරිමාණ ව්‍යාපෘති ස්මෝල් ග්‍රාන්ට් ෆැසිලිටි එකත් එක්කලා අපි කටයුතු කරනවා. මේ පිළිබඳව අවුරුද්දකට වැඩි කාලයක් අපි ගත කරලා තිනවා. එහිදී අපිට දකින්නට හම්බෙච්ච යම් යම් අත්දැකීම් සමග අපි විවිධ කාර්යයන් සිද්ධ කළා. මෙහි තවත් පියවරක් විදිහට අද මේ සාකච්ඡාව අපි පවත්වන්නට උත්සාහ කරන්නේ මම හිතන්නේ අපිට සමහරක් ඉන්දියන් කණ්ඩායමක් මේක හැක් කළා ඒගොල්ලෝ ඇඩ්මිට් වෙලා තිබුණා. අපි කට්ටියව දැන් මේ වෙනකොට අයින් කරලා තිනවා. අපිට මම හිතන විදිහට මේ විදිහට පවත්වාගෙන යන්නට පුළුවනි. විශේෂයෙන්ම කොළඹ නගරයේ ආශ්‍රිතව මම හිතන්නේ හෙක්ටයාර 2000කටත් අඩු ප්‍රමාණයක් තමයි තෙත්බිම් මේ වෙනකොට ඉතුරු වෙලා තිබෙන්නේ. එම තෙත්බිම් වලින් බහුතරයක් විශාල ලෙස තර්ජනයන් වලට මුහුණ දීලා තිබෙනවා. ඒ තර්ජනයන් අතරට ප්‍රධානික විදිහට තියෙන්නේ රාජ්‍ය සහ රාජ්‍ය පුද්ගලික අංශය කියන දෙකෙන්ම සිද්ධ කරන ගොඩ කිරීම, අපද්‍රව්‍ය එකතු කිරීම, ඒත් එක්කම කැලිකසල සහ අපජලය එකතු වීම ඇතුළු ප්‍රධාන ගැටලු රාශියකට මුහුණ දීලා තිබෙනවා. ඉතින් මම හිතන විදිහට ඒ තත්වය අපිට කොළඹ තිබෙන තෙත්බිම් වලට පමණක් නෙවෙයි මුතුරාජල තෙත්බිමට තාමත් තදින්ම දැනෙන එකක්. ඒකම බෝල්ගොඩ ආශ්‍රිතව තිබෙන තෙත්බිම් වලටත් ඉතාමත් තදින් දැනෙනවා. රාගම ප්‍රදේශයේ නැත්නම් ගම්පහ දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ කියන මේ දිස්ත්‍රික්ක සියල්ලේම තෙත්බිම් වලට ඉතාමත් තදින් මේ ගැටලුව දැනිලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡාවක් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. විශේෂයෙන් මේ සංවර්ධන ගැටලුවේදී අවසාන තෙත්බිම් සියල්ල ශීඝ්‍රයෙන් විනාශ වෙන යන නිසා කොළඹට බරපතල ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ සඳහා තමයි අපි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ එහි මේ සුළු මූල්‍ය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධව වැඩ කරන කණ්ඩායමටත් ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන අයටත් ආරාධනා කරා. එහිදී අපි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සුළු මූල්‍ය ආධාර ව්‍යාපෘතිය විදිහට ඩිනාලි ජයසිංහ මහත්මියට අපි ආරාධනා කරා මෙහි ප්‍රධාන දේශනය පවත්වන්නට. ඒත් එක්කම මහාචාර්ය දේවකවීර කෝන් කොළඹ විශ්වවිද්‍යාලයේ සතු විද්‍යාංශයේ කටයුතු කරන්නේ. එතුමා හැම කෙනෙක්ම දන්න කෙනෙක්. එතුමාට අපි ආරාධනා කරා මෙයට එතුමාගේ සම්පත්දායකත්වය ලබා දෙන්නට කියලා. ඒ වගේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිටින මේ පාරිසරික පිරිවැය පිළිබඳව සාකච්ඡා කරන ඒ පිළිබඳව උගන්වන මහාචාර්යවරිය එතුමිය මම හිතන්නේ මෑත කාලයේ බොහොමයක් ස්ථානවලදී විශේෂයෙන් ඔය අර ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් එහෙම කරපු ඒවත් එක්කලා විශාල වශයෙන් ඔබ හඳුනාගත්තා. ඇයටත් අපි ආරාධනා කරා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ වගේම පද්මා අබේකෝන් මහත්මිය එතුමිය අධ්‍යක්ෂකවරිය ජෛව විවිධත්ව ඒකකයේ පරිසර අමාත්‍යාංශයේ තියෙන එතුමියටත් අපි ආරාධනා කරා. ඒ ප්‍රධාන ඉදිරිපත් කිරීම වලින් පසුව අපි ඔබට අවස්ථාවක් ලබා දෙනවා මේ පිළිබඳව ප්‍රශ්න අහන්නට ඉදිරිපත් කරන්නට. ඒ නිසා මම ප්‍රථමයෙන් ආරාධනා කරනවා ඩිනාලි ජයසිංහ මහත්මියට. එතුමිය සතුව තිබෙනවා මම හිතන ව්‍යාපෘති රාශියකින් ලබාගත් තොරතුරු එතුමියට මම ඒ සඳහා ප්‍රධාන දේශනය පවත්වන ලෙස මේ අවස්ථාවේ ආරාධනා කරනවා. සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වේවා. Professor Devaka, Professor Prashanti, Miss
පද්මා සියලු දෙනාගෙන් අවසරයි. මම ඉස්සෙල්ලාම මේ හැඳින්වීමක් දෙන්නම් අපේ 6 operational phase එකේ Jeff Small grants program එක ගැන. ඔයගොල්ලෝ හැමෝම දන්නවා සුළු මුල්‍යාධාර වැඩසටහන පටන් ගත්තේ 1994. අපි focal areas 3ක වැඩ කරනවා. ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාසය හා භූමි හායනය වන focal areas වල. දැන් අපි ඉන්නේ 6 operational phase එකේ. එක 2017 ඉඳන් 2022 වෙනකන් එක යනවා. මෙතන අපි ගොඩාක්ම බලන්නේ ජෛව විවිධත්වය සංරක්ෂණය, භූමි හානිය, දේශගුණික විපර්යාසය අවම කිරීම යන තේමාවන් community participation එක්ක ඉස්සරහට වැඩ කරන්න. මේ operational phase එකේ 6 එකේ අපි වෙනත් වඩා different approach එකක් ගන්නවා. ඒක තමයි landscape approach එක. නැත්තම් භූදාර්ශන ප්‍රවේශය. මේ landscape approach එක කොටස් 5කට බෙදෙනවා. පළවෙනි එක තමයි ප්‍රජා උපදේශනය, community consultation. Local planning, capacity development, තිරසාර වර්ධනය හා knowledge management. අන්තිම රංග එක තමයි upscaling. දැන් අපි ඉන්නේ අපේ operational phase 6 එකේ මැද හරියේ. ඉස්සෙල්ලාම පටන් ගත්තේ ප්‍රජාවට කතා කරලා strategies 3ක් හදලා landscapes 3ට. දැන් අපි ඉන්නේ මේ මැද හරියේ capacity development නැත්තම් grantees ලට projects දැන් 30ක් දීලා තියෙනවා. අපි බලනවා learning by doing නැත්තම් community driven innovative grants දැන්. ඊට පස්සේ ඉන්නේ knowledge management. ඒ කියන්නේ මේ කරපු වැඩසටහන් 35න් තොරතුරු එකහු කරගෙන case studies ලියලා අන්තිමට අපි බලාපොරොත්තු වෙන්නේ upscaling. නැත්තම් මෙතනින් තියෙන හොඳ projects උඩට යන්නේ කොහොමද, policy interventions වලට අපි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. ඉතින් මේක තමයි අපි follow කරන landscape approach එක. Operational phase 6 එක අනුමත වුණාම indicators කිහිපයක් අපි බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ අවුරුදු 5 ඉවර වෙනකොට අපි මේ indicators දිහාවට යොමු වෙන්න ඕනේ. පළවෙනි ඉන්ඩිකේටර් එක තමයි නැවත වනවගාව හෙක්ටාර 2500ක්. පාංශු සංරක්ෂණය හෙක්ටාර 3000ක්. අනිත් එක තමයි ඇග්‍රෝ ඉකොලොජි හෙක්ටාර 3000යි. බයෝඩයිවර්සිටි කන්සර්වේෂන් අපි කළ යුතුයි හෙක්ටාර 17500ක්. degraded wetland rehabilitation නැත්නම් තෙත්බීම් පුනරුත්ථාපනය හෙක්ටාර 9000යි. මේ ඉලක්ක කරා තමයි අපි මේ අවුරුදු 5 යාමට සිදු වෙන්නේ. අපි landscapes 3ක වැඩ කරනවා. පළවෙනි landscape එක තමයි Knuckles landscape එක. එතන අපි project 13ක් කරනවා. දෙවෙනි එක Colombo wetlands project 9යි. Manor landscape එකේ project 6යි. ඉතින් දැන් මේ project 35න් අපි ඇත්තටම බලන්නේ කොහොමද මේ දශක කරා අපි යොමු වෙන්නේ කියලා. දැන් අද මම කතා කරන්නේ Colombo urban wetlands ගැන. ග්ලොන් සෑමෝම දන්නවා වසර 2018 දී කොළඹ නගරය ලොව ප්‍රථම රැම්සා තෙත්බීම නගරය හැටියට ස්ථාපිත වෙලා තියෙනවා. අපි මේ දැන් project 9 වැඩ කරන්නේ නැවත තෙත්බීම් ස්ථාපිත කිරීම, පක්ෂීන් හා අනෙකුත් සස්තයන් සඳහා උචිත වාසස්ථාන සැපයීමට හා ගං වතුර රඳවා ගැනීම සඳහා තෙත්බීමෙහි ධාරිතාව වැඩි කිරීම. දැන් අපේ project 9 wetlands දිහා තමයි අපි වැඩ කරන්නේ. මම දන්නවා දැන් ඉස්සරහට ප්‍රොෆෙසර් දේවකයි ප්‍රශාන්ති කතා කරයි මේ ඇයි අපි Colombo wetlands රැකගත්ත යුත්තේ කියලා. හැබැයි මම සාරාංශයක් වශයෙන් කියන්නම්. කොළඹ දිස්ත්‍රික්කයේ තෙත්බීම් roughly 2000ක් හෙක්ටාර තියෙනවා. මෙම තෙත්බීම් ආශ්‍රිතව ඇති ශාක හා ජීවත් වන සතුන් අතරින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේනික වෙනවා හා තෙත්බීම් ආහාර සුරක්ෂිතතාවයට සහාය වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තෙත්බීම් අතුරෙන් බොහොමයක් රජයේ ඉඩම් වන අතර කිහිපයක් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් පෞද්ගලික අයිති යටතේ පවතී. තෙත්බීම් නිවාස හා නාගරික සංවාද සඳහා නීතිමය ලෙස හෝ නීති විරෝධී ලෙස ගොඩ කිරීම් තර්ජන මුහුද වී ඇත. අභය භූමියක් ලෙස ප්‍රකාශිත තිබියදීත් වේගවත් නාගරික යටිතර පහසුකම් සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ජෛව විවිධත්වය පිරිහීමට හා තිරසාර නිෂ්පාදන පද්ධති තර්ජනයක් වීමට
හේතු වී තියෙනවා. ඉතින් දැන් අපේ ප්‍රොජෙක්ට් 9 හදන්නේ මේ වෙට්ලන්ඩ්ස් අපි කොහොමද රීහැබිලිටේට් කරන්න කියලා. අපේ ප්‍රොජෙක්ට් 9න් දෙකක් අපි වැඩ කරනවා CE එක Central Environment Authority එක්ක. පළවෙනි එක මම කතා කරන්නේ Public Interest Law Foundation එක. ඒගොල්ලෝ වැඩ කරන්නේ මාත්තිගොඩ. මොනවාද දැන් ඒගොල්ලෝ achieve කරලා තියෙන results තමයි සිතියම් සකස් කිරීම, ඉඩම් අයිතිය හා අනවසර ඉඩම් අල්ලා ගැනීම සඳහා හඳුනා ගැනීම, ජෛව විවිධත්ව තක්සේරු කිරීම හා නීති සමාලෝචන සිදු කරන ලදී. මේගොල්ලෝ ඇත්තට හදන්නේ මේ ඒරියා එක ගැසට් කරන්න CA එක. තෙත්බිම් ආරක්ෂිත බව ප්‍රකාශ පත් කිරීම ගැසට් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් අදාළ රාජ්‍ය ප්‍රජා එක්ක වැඩ කිරීම. දෙවෙනි එක තමයි people to people volunteers. මෙතන අනුරාධ ඉන්නවා අපිත් සමග. mainly ආ කරලා තියෙන biodiversity and water quality testing තලංගම ටැංක් එකේ සහ මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව පාසල් කඳුරන් හා පාශකරන් රැස්වීම පැවැත්වූ අතර ප්‍රදේශ සඳ කළමනාකර සැලැස්මක් සකස් කරන ලදී. තවද කාබනික කොරටු එක්කත් වැඩ කරලා තියෙනවා. තව ඉස්සරහට අපි ප්‍රොජෙක්ට් තව 4ක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් 4 වැඩ කරන්නේ SLDC එක්ක. එකක් තමයි හීන් ඇල එක්ක වැඩ කරන ශාන්තගේ ප්‍රොජෙක්ට් එක. මෙතන කරලා තියෙන්නේ ජෛව විවිධත්ව සමීක්ෂණය සහ දූෂණ ප්‍රභවයන් සහ සිදු කරන ලද ස්ථාන හඳුනා ගැනීම, අක්‍රමණික වෙල් ආතපැල ඉවත් කර දේශීය ශාක 4000ක් රෝපණය කර ඇති අතර SLDC සමග එකො ටුවරිසම් නැත්නම් පාරිසරික සංචාරක ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරමින් පවතිනවා. දෙවෙනි එක තමයි emotional intelligence. emotional intelligence එකේ අපි වැඩිම වශයෙන් වැඩ කරන්නේ youth එක එක්ක. මෙහි ජෛව විවිධත්වය සහ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ අධ්‍යයනයක් හා ජායාරූප සමීක්ෂණයක් කර තියෙනවා. ලස්සන කොළොන්නාව තෙත්බිම් සංරක්ෂණ තරුණ ජාලය ස්ථාපිත කර ව්‍යාපාරික කර social entrepreneursලා 10 දෙනෙක් රීසයික්ලින් ගැන මෙන්න මෙතන හදලා තියෙනවා. තුන්වෙනි එක තමයි අපි University of Sri Jayawardhanapur එක්ක කරන bioremediation project එක. මේක ඉස්සෙල්ලාම තිබ්බේ මාදීනාගොඩ වෙට්ලන්ඩ් එකේ. හැබැයි එතන land issue එකක් හින්දා දැන් අපි වෙනස් කරලා තියෙනවා දියසරු පාක් එකට. අපි හිතනවා ඉස්සරහට අපිට bioremediation කියන concept එක මේ ඉස්සරහ අවුරුද්දේ අපිට පෙන්වන්න පුළුවන් වෙයි කියලා. දැන් ඒගොල්ලෝ තාම activities ටිකයි කරලා තියෙන්නේ. අපි ගිය සතියේ තමයි අපි location එක වෙනස් කරේ දියසරු පාක් එකට. ඊළඟ project එක තමයි small cat advocacy research එක. මොකද මේගොල්ලෝ කරන්නේ දියසරු උද්‍යානයේ හඳුන් දෙවියන් පිළිබඳ දත් රැස් කර විද්‍යාත්මක පත්‍රිකාවක් ප්‍රකාශ නැංවීම, සහභාගීන් 300ක් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් විශේෂ 62ක් ඇතුළු නාගරික වනජීවි සිතියමක් සකස් කර ඇත. තව Center for Environment Justice අද මේ workshop එක කරන NGO එක. මේ NGO එක මුළු කොළඹ wetlands එකටම වැඩ කරනවා. මේගොල්ලෝගේ results වෙන්නේ පාශකරණ උපදේශ රැස්වීම් 4ක් හා වටමේස සාකච්ඡා. ඒ කියන්නේ ගොඩාක්ම lobby කරනවා කොළඹ wetlands protect කරන්න. තව app එකක් හදලා තියෙනවා කොළඹ wetlands වල illegal ප්‍රශ්න මුකුත් තියෙනවා නම් ඒ app එකෙන් දැනුවත් කරනවා. තෙත්බීම් වලට ඇති තර්ජන වාර්තා කිරීම සඳහා සහභාගීත්ව ප්‍රජාපාදක ජංගම දුරකථන යෙදුමක් හදලා තියෙනවා. තෙත්බීම් තර්ජන සිදු සිද්ධීන් 4ක් හඳුනාගෙන ඇති අතර රජයත් එක්ක මේ සමග වැඩ කරනවා. ඊළඟට අපි කොළඹින් පිට හෝමාගම ප්‍රදේශයේ ප්‍රොජෙක්ට්ස් දැන් දෙකක් කරනවා. එකක් තමයි වනසරණ තුරුලතා. මෙහිදී පුරන් වූ කුඹුරු දල වශයෙන් හෙක්ටාර 15ක් එලිපෙහික රසායනික ද්‍රව්‍යයෙන් තුරුව වැඩ කරලා තියෙනවා. කොරටු වගාව ප්‍රවර්ධනය සහ අන්තිමටම අපි අපේ ස්ට්‍රැටජික් ප්‍රොජෙක්ට් එක තියෙන්නේ ආයිත් හෝමාගම මෙහි Human Development Foundation of Sri Lanka මෙහි කරන්නේ වගා කාලවලදී අත්හැර දැමු ඉඩම් හෙක්ටාර 151ක් වගා දල වශයෙන් non chemical farming වලට පරිවර්තනය කරලා තියෙනවා. කොරටු 24ක් සංවර්ධනය කර ඇති අතර ගොඩාක්ම අපිට important වෙන්නේ FSC ව්‍යාපෘති වල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. මේක තමයි සාරාංශ වශයෙන් අපි wetlands වල කරලා තියෙන වැඩ ටික.
දැන් මොකද අපේ way forward එක? දැන් මම හිතනවා මේ අවුරුදු අන්තිමේදී නැත්තම් එන අවුරුද්දේ මැදදී බොහොම මේ ප්‍රොජෙක්ට්ස් වලින් ඔක්කොම වගේ අවසන් වෙලා තියෙනවා. ඉදිරියට මොනවාද අපි කරන්නේ? උගත් පාඩම් නැත්තම් lessons learned ලේඛනගත කරන අතර මෙම තොරතුරු සුළු මුල්‍යාදාර වැඩසටහනේ කොළඹ තෙත්බීම් ප්‍රතිපාදන සංසදය නැත්තම් අපිට තියෙනවා policy forum එකක් ඉස්සරහට හදන්න. අපි හිතනවා ministerial level එකෙන් පුළුවන් නම් මේක ස්ථාපිත කරන්න. ministries ඔය අපේ environment ministry හා NGOs එක්ක policy forum එකක් කොහොමද අපි මේ wetlands ඉස්සරහට රැකගත යුත්තේ කියලා. ඉතිරි තෙත්බීම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර සුළු මුල්‍යාදාර වැඩසටහනේ මෙම නියම ව්‍යාපෘති තුලින් හඳුනාගත පරිදි බුද්ධිමත්ව භාවිත කිරීම නැත්නම් wise use. මෙතන තියෙන අපේ projects මම හිතන්නේ 9ම අපි use කරලා තියෙන concept එක තමයි wise use. ඒ කියන්නේ තෙත්බීම protect කරලා ඒක economic value එකක් තියෙන එක. අපි හිතනවා මේ ප්‍රතිපත්තිය අපිට පුළුවන් නම් ඉස්සරහට policy forum එකේ ගෙනියන්න අපිට පුළුවන් වෙයි කියලා මේ ඉතුරු වෙලා තියෙන ඇති තෙත්බීම් 2000 සුරකින්න. බොහොම ස්තුතියි. ඊළඟට අපි පොඩි වීඩියෝ එකක් පෙන්නනවා මිනිත්තු 3ක අපේ ප්‍රොජෙක්ට්ස් වලින් මොනවාද කළා තියෙන්නේ කියලා කොළඹ wetlands වලට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Sprawling over 20 square kilometers, Colombo's wetlands are among the most productive ecosystems in the country. They serve as the city's lungs, clearing pollution and reducing overall temperatures. They act as a vital buffer against floods, absorbing an estimated 39% of the city's stormwater runoff. Most of the capital cities, they don't have much natural environment in the world. But when you come to Colombo, we can see wetlands, marshlands. It's very important to the people who live in Colombo and also surrounding area. The wetlands are also a haven for the animals and plants of the city. Over 250 plant species and 280 species of fauna, some of which are found only in Sri Lanka, live here. So the wetlands are home to all these species, and they are also home to the species that I study, which is the fishing cat. And the really unique thing is that fishing cats throughout their global range aren't found in cities. So Colombo's wetlands play a huge role in their survival in the city, which makes it really, really unique. Still, it is us human beings who benefit the most. මේ ජලය කුඹුරු වලට ප්‍රයෝජනවත් වෙනවා වගේ මේකේ තියෙන ශාක වර්ග මිනිසුන්ට ප්‍රයෝජනය වෙනවා ඊළඟට සතුන්ට මේකේ ගහකොළ තියෙන පළතුරු ඊළඟට ඒ ගෙඩි වර්ග වලින් සතුන් පෝෂණය වෙනවා. Public Interest Law Foundation is focusing on the Mattegoda River and its adjacent wetlands to get these areas protected under the National Environmental Act. And for this purpose, we are working in close coordination with the Central Environmental Authority. Such measures are even more important now that we know how critical wetlands are in the fight against climate change. These wetland soils sequester almost 90% of the annual carbon emissions from the Colombo metropolitan region. Yet every day we lose a little more ground. Marshlands are the most threatened habitat in Sri Lanka. Colombo is actually a wetland city that earlier had vast marshlands, but unfortunately the people didn't understood the value of the wetlands. For more than 70% of marshland covered with invasive species. Each year, another 1.2% of wetlands in Colombo vanish. At this rate, by 2038, wetlands could be reduced by 1/3. By 2070, we could be left with half of what we have now. It will be our loss. මේක ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම තියෙන්නේ ඉදිරි පරපුරට මේක ගැන දැනුමක් ලබා ගන්න. මේකේ ඉන්න සත්තුන් ශාක වර්ග ඒවා හඳුනා ගන්න මේක ආරක්ෂා කර ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව.
Colombo was built on a wetland, and these wetlands have been essential for our survival for centuries. So let's all get together and protect it for future generations. හොඳයි බොහොම ස්තුතියි මා ස්තුතිවන්ත වෙනවා දිනා ජයසිංහ මහත්මයට මෙතුමිය බොහොම හොඳ ආරම්භයක් ලබා දුන්න අපේ අද මේ වෙබ් සම්මන්ත්‍රණයට එක්සත් ජාතීන්ගේ සුළු මූල්‍ය ආධාර ව්‍යාපෘතිය හරහා ලංකාවේ ප්‍රදේශ 3ක සිද්ධ කරන කටයුතු පිළිබඳව එතුමිය සඳහන් කරා ඒ වගේම කොළඹ ආශ්‍රිතව සිද්ධ කරන කාරණා පිළිබඳවත් එහි තිබෙන මේ අපිට හොඳ සක්සස් මොනවද කියන එක පිළිබඳව එතුමිය සඳහන් කරේ වගේම බොහොම ලස්සන වීඩියෝ එකක් ඉදිරිපත් කරේ මා නුවන්ටත් දිනාලිටත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඊළඟට මා ආරාධනා කරන්න කැමති මහාචාර්ය දේවක වීරකෝන් එතුමා අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ජෛව විවිධත්වයේ පිළිබඳව ඇවිදලා ලබාගත් දැනුම තිබෙනවා ඒ වගේම කොළඹ ආශ්‍රිතව එතුමා විශාල පර්යේෂණ ප්‍රෝගයක් සිදු කළා තියෙනවා මම එතුමාට ආරාධනා කරනවා ඊළඟට ඉදිරිපත් කිරීම කරන ලෙසට බොහොම ස්තුතියි හේමන්ත ඔබ සැමට සුබ උදෑසනක් මමගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්න අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කොළඹ තෙත්බිම් ජෛව විවිධත්වය අතින් අපිට වැදගත් වන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව මම හිතුවා මම මුලින් පොඩ්ඩක් ඔබට කොළඹ තෙත්බිම් වල තියෙන ජෛව විවිධත්වය මොන වගේ තැනකද තියෙන්නේ කියන එක පැහැදිලි කිරීම වැදගත් කියලා මීට චුට්ටකට කලින් ඔබ දැකපු ඒ වීඩියෝ පාඨයේත් ඔබ දකින්න ඇති ඊටාම ජෛව විවිධත්වයෙන් හෙබි තෙත්බිම් රාශියක් තමයි මේ කොළඹ තෙත්බිම් කියන්නේ. ඉන්පසු මම පොඩ්ඩක් කතා කරන්නම් ඇයි අපිට මේ ජෛව විවිධත්වය වැදගත් වන්නේ කියන කාරණාව. එතකොට අපි මුලින්ම ගත්තොත් දැන් කොළඹ තියෙන තෙත්බිම් කොළඹ අගනගරය එහෙම නැත්නම් මෙට්‍රොපොලිටන් ඒරියා එක කියලා අපි හඳුන්වන ප්‍රදේශය දල වශයෙන් ගත්තම වර්ග කිලෝමීටර් 120ක් පමණ වෙනවා. මෙයින් 6න් එකක් පමණ වැසී තිබෙන්නේ තෙත්බිම් වලින්. ඒකට කොළඹ තියෙන තෙත්බිම් ගත්තම අපිට ආකාර ගණනාවක් දකින්නට පුළුවන්. මේ ඔබ දකින්නේ එක ආකාරයක් විවෘත තෙත්බිම් ඔබ පාර්ලිමේන්තු ප්‍රදේශයට ගියොත් එහෙම නැත්නම් තලංගම වැවට ගියොත් ඔබට මේ ඉහතින් දැකිය හැකි විවෘත තෙත්බිම් දකින්නට පුළුවන්. ඒ වගේම ඇලමාර්ග දිහා බැලුවමත් අපිට ඒ වගේ දර්ශන දකින්නේ. නමුත් බොහෝ දුරට අපි දකින්නේ මේ වගේ විවෘත තෙත්බිම් විවෘතවම තිබෙන්නේ නැහැ. කාලයක් යනකොට එහි විවිධ ශාක වර්ග ස්ථාපනය වෙනවා. මුලින්ම එන්න එපා වෙන ශාක. ඉන්පසුව එහි නොගැඹුරු ප්‍රදේශවල මුල් සහිත ශාක එනවා. නමුත් අප තේරුම් ගත යුතු දෙයක් තමයි මේ තෙත්බිම් ඉතා ඉක්මනින් වෙනස් විය හැකි. ඒතර කොළඹ ප්‍රදේශයේ තියෙන තෙත්බිම් දැක්කමත් අපි දකිනවා මේ වෙනස් වෙන ස්වභාවය. මොකද මේ වගේ තියෙන තෙත්බිමක් කාලයක් යද්දී මෙහි රොන් මඩ තැන්පත් වෙලා මෙහි ගැඹුර අඩු වෙනකොට අපි දකිනවා ඊළඟට එහි තියෙන ශාක ප්‍රජාව එන්න වැඩි වෙනවා. මුලින් මේ වගේ කෙටි තෘණ වර්ග එහි වැවෙන්නට ගන්නවා. තව ටිකක් කල් යනකොට ඊට වැඩිය උස් තෘණ වර්ග වැවෙන්නට ගන්නවා. තවත් කාලයක් යනකොට මෙහි විශාල ශාක වර්ග වැල්ලාත බෙලිපට්ට ඔය වගේ ලොකු ගස් වැවෙන්නට ගන්නවා. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් මේ තෙත්බිම් වල ස්වરૂපය. ඒක නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින
තෙත්බිමක් හැටියට අපිට ගන්නට පුළුවන්. එතකොට කොළඹ ගත්තම ඕනෑම මේ තෙත්බිම් පද්ධතියේ මේ කියන ආකාර සියල්ලම වගේ දකින්න පුළුවන්. මම උදාහරණයක් හැටියට පෙන්වන්නේ මේ ඔබ දකින්නේ තලංගම වැව. ඔතන මේ තලංගම වැවේ මේ කියපු ආකාර සියල්ලම වගේ තියෙනවා. මේ තියෙන වැවේ වැකන්ද. එතන මේ ප්‍රදේශයේ තියෙන විවෘතව තියෙන ඕපන් වෝටර් කියන ආකාරයේ තෙත්බිමක්. මේ හරියට යනකොට පාවෙන ශාක, තව චුට්ටක් ඇතුළට යනකොට කෙටි තෘණ වර්ග, උස් තෘණ වර්ග, ඒ වගේම මේ ප්‍රදේශය අපිට දකින්න පුළුවන් වෙල්ලා තමන්ඩියක්. ඒකට මේ වගේ විවිධත්වයෙන් වැඩි අපි මේකට කියනවා මොසෙයික් එකක් කියලා. ඒ කියන්නේ විවිධ ආකාර ඉතා සුළු ප්‍රදේශයක මේ ආකාර සියල්ලම දැක ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒකත් ඉතා වැදගත් වෙනවා. මේ විවිධ වාසස්ථානවල ඉන්න ජීවිනුත් වෙනස් වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒ කියන්නේ මේ වගේ විවෘත තැනක අපි දකින්නේ ජලයේ කිමිදෙන ජීවීන්, එම පක්ෂීන්, එහෙම නැත්නම් ජලය මත ඉන්න පුළුවන් අය. නමුත් මේ ප්‍රදේශ හරියට එනකොට අපි දකින්නේ ඊට වඩා වෙනස් ජීවීන්. මේ හරියට එනකොට තවත් වෙනස් ජීවීන්. ඉතින් මේ විවිධත්වයම වැදගත් වෙනවා අපිට මේ තියෙන ජෛව විවිධත්වය පවත්වාගෙන යන්න. මම ඊළඟට ඉතා ඉක්මනින් ඔබට මේ අපේ වසර ගණනක අධ්‍යයනයන් තුළින් ලබාගත තොරතුරු වලින් ඉතා සුළු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නම්. මම කැමති නෑ සංඛ්‍යාන මේ වෙලාවේ ඉදිරිපත් කරන්න. නමුත් මම හිතන්නේ සංඛ්‍යාන අපිට වැදගත් යම් කිසි දෙයක් ගැන අවබෝධයක් ලබා ගන්න. ඒතර අපි මෙහි තිබෙන ශාක වර්ග ගත්තම මේ කොළඹ මේක අගනගරයක් මැද්දේ තියෙන තෙත්බිම් වුණත් මේ තෙත්බිම් ගොඩක් හානියට ලක් වෙලා තිබුණත් අපි දකිනවා ශ්‍රී ලංකාවට ආවේනික ශාක, ඒ වගේම ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක් වෙච්ච ශාක ගණනාවක් මේ තෙත්බිම් තුළ දකින්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ ඇගනෝප් හෙප්ටෝපෙලා කියන මේ ශාකය කොළඹ තෙත්බිම් වලින් වාර්තා වෙන අවුරුදු 100කටත් වඩා කාලයකට පස්සේ අපි හිතුවේ මේ ශාකය වද වෙලා කියලා. නමුත් තාමත් මේ ශාකය මේ තෙත්බිම් තුළ යම් ස්ථානවල බැද්ද ගාන කොළොන්නාව වගේ පැතිවල දැක ගන්න පුළුවන්. ඒ වගේම ලේන්තරිපුවක් මේක කැලණි මිටියාවතට ශ්‍රී ලංකාවට ආවේනික වැඩිපුරම දකින්නේ කැලණි මිටියාවත තුළ. මේ හොඳ ගහනයක් අපිට මේ තෙත්බිම් තුළ දැක ගන්නට පුළුවන්. එතනින් එහාට ගියාම අපි තව දකිනවා ගොඩ බෙල්ලන්. මොකද මෙහි තිබෙන ඉතාම ඉහළ ගොඩ බෙල්ලන් විවිධත්වයක් තියෙනවා. මේ අතර ලංකාවට ආවේනික, ඒ වගේම ලංකාවේ තර්ජනයට ලක් වෙච්ච ගොඩ බෙල්ලන් විශේෂ ගණනාවක් මේ තෙත්බිම් තුළින් වාර්තා වෙනවා. සම්නලුන් ගත්තමත් එහෙමයි. ඉතා ඉහළ සම්නලුන්ගේ විවිධත්වයක් තියෙනවා. ඒ වගේම බත් කුහරන් මේ තෙත්බිම් වල අපිට සුලභව දැකිය හැකි ජීවී කාණ්ඩයක්. මේ දෙගොල්ල දිහා බැලුවමත් අපි දකිනවා නැවතත් මේ තෙත්බිම් වල ආවේනික සමනලු, බත් කුහරන්, ඒ වගේම ලංකාවේ තර්ජනයට ලක් වුණා කියලා හිතන ජීවි විශේෂ ගණනාවක් දකින්නට පුළුවන්. තෙත්බිමක ඉන්න ප්‍රධානම කාණ්ඩය තමයි මත්ස්‍යෝ. එතකොට අපි දකිනවා මේ කොළඹ අවට තියෙන තෙත්බිම් වල ලංකාවේ ඉන්න මත්ස්‍යයන්ගෙන් 3 එකක් පමණ වාර්තා වෙනවා. ඒ වගේම ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ, ඒ වගේම ලංකාවේ තර්ජනයට ලක් වූ අය ගණන මත්ස්‍ය විශේෂ අපිට දකින්නට පුළුවන්. නමුත් අපි අද දකින ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ඔබ දකින මේ ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ දෙක ඉතා ශීඝ්‍රයෙන් මේ තෙත්බිම් තුළ පැතිරෙමින් ඉන්නවා. මොවුන් අපේ දේශීය මසුන්ට විශාල තර්ජනයක් ඇටියට අපි දකිනවා. ඒ වගේම ගෙම්බන් ගත්තත්, එහෙම නැත්නම් උරගීන් ගත්තම තාමත් දියණයි, ඒ වගේම ඉබ්බන් විශේෂ, ඒ වගේම එස්චුරන් ක්‍රොකොඩයිල් කලපු කිඹුලා අපිට මේ තෙත්බිම් වල සාමාන්‍යයෙන් බොහොම පහසුවෙන් දැක ගන්නට පුළුවන්. පක්ෂීන් තමයි මම හිතන්නේ මේ තෙත්බිම් වල ඉන්න වඩාත්ම අපේ ඇස ගැටෙන ජීවී කාණ්ඩය. ඉතින් පක්ෂීන් ගත්තමත් අපි දකිනවා මේ ලංකාවට ආවේනික පක්ෂී විශේෂ කීපයක් වාර්තා වෙනවා. ඒ වගේම ලංකාවේ තර්ජනයට ලක් වූ, ඒ වගේම ගෝලීය වශයෙන් තර්ජනයට ලක්වීමට ආසන්න පක්ෂීන් විශේෂ ගණනාවක් මේ තෙත්බිම් වල දකිනවා. ඉතින් මේක අපි මතක තබා ගන්න ඕනේ සාමාන්‍ය තෙත්බිම් වගේ නෙමෙයි. මේක මේ අගනගරයක් මැද්දේ පිහිටා තිබෙන මිනිසුන්ගෙන් බරපතල ලෙස මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලට නතු වෙච්ච තෙත්බිමක් වෙලා මම ඔබට ගෙනියන පණිවිඩය තමයි
මෙහි තාමත් ඉතා සැලකිය යුතු ජෛවිකත්වයක් තියෙනවා කියන කාරණය. ඒ වගේම ශීරපායින් ගත්තමත් අපිට විශේෂ 11ක් පමණ වාර්තා වෙනවා. එතනත් අපි දකින සුවිශේෂත්වය තමයි මේ තෙත්බිම් ආශ්‍රිත ගොඩැල්ලේ කළු වඳුර ලෝකයේම තර්ජනයට ලක් වෙච්ච වඳුරු විශේෂයක්, ලංකාවට ආවේනික විශේෂයක් අපිට සුලභව දකින්න පුළුවන්. ඒ වගේම මේ ෆිෂින් කැට්, අඳුන් දිවියා, දියබල්ලා වගේ ජීවීන් අපි කවදාවත් මේ වගේ නගරයක දකින්නට බලාපොරොත්තු නොවන ගෝලීය වශයෙන් තර්ජනයට ලක් වූ ලක්වන්නට ආසන්න ජීවීන් අපිට මේ තෙත්බිම් තුළ දකින්නට පුළුවන්. ඉතින් මම මේ ඔබට ඉතා සරලව ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ මේ සංඛ්‍යාන වලට වඩා මේ තෙත්බිම් වල එක් කොටස් වලට අපි බෙදලා ගත්තොත් අපි වැඩිම විවිධත්වයක් දකින්නේ මේ බැද්ද ගාන. ඒ කියන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අවට තියෙන තෙත්බිම් වල තමයි වැඩිම අපි ශාක සහ සත්ව විවිධත්වයක් දකින්නේ. ඒ වගේම තලංගම වැව, ඒ වගේම දියත උයන කිඹුලාවල ආසන්නයේ පිහිටි දියත උයන කියන ඒ වෙට්ලන්ඩ් පාර්ක් එක, ඒ වගේම මාලඹේ නුගේගොඩ ආශ්‍රිතව තියෙන වැලි පාක් කියන ඒ තෙත්බිම් සංකීර්ණයේ මුල් ඒරියාව කොළොන්නාව, මේ තෙත්බිම් වල අපි දකිනවා ඉතාම හොඳ ජෛව විවිධත්වයක් තියෙනවා කියන කාරණේ. එතකොට තෙත්බිම් අපිට වල ජෛව විවිධත්වය අපිට වැදගත් වන්නේ ඇයි කියන ප්‍රශ්නේ ගැන අපි ඊළඟට පොඩ්ඩක් කතා කරන්නට ඕනේ. තෙත්බිම් වලින් අපිට ලැබෙන භාණ්ඩ හා සේවාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එතන ඒ සේවාවන් ගැන අපි කතා කරනවා නම් එකක් තමයි අපි තෙත්බිම් වලින් ආහාර, ඒ වගේම මේ මත යැපෙන විවිධ ජීවනෝපායන් අපිට දකින්නට පුළුවන්. එතකොට මේ කොළඹවට තියෙන තෙත්බිම් වල මිරිදිය මත්ස්‍ය අල්ලා ජීවත් වෙන අය, ඒ වගේම එහි තිබෙන මල් ගලවා විකුණා ජීවත් වෙන අය, ඒ වගේ මේ තෙත්බිම් වලින් ලැබෙන දේවල් මත යැපෙන ජීවනෝපායන් ගණනාවක් අපිට දකින්නට පුළුවන්. ඉතින් ඒක අපිට මේ තෙත්බිමේ තියෙන ජෛව විවිධත්වයෙන් ලැබෙන එක සේවාවක්. නමුත් අපිට නොපෙනෙන සේවාවන් තියෙනවා. මේ තෙත්බිම් වල තිබෙන බොහෝ ශාක වලට හැකියාවක් තිබෙනවා මේ ජලයේ තිබෙන විෂද්‍රව්‍ය අවශෝෂණය කරගෙන ජලය පිරිපහදු කරන්නට. ඒකට අපි සමහර දියුණු රටවල් වලට ගියාම අපි දකිනවා ඔවුන් කෘත්‍රිම තෙත්බිම් නිර්මාණය කරලා තියෙනවා මේ සේවාව ලබා ගන්න. නමුත් අපි ඊටාම සතුටු වෙන්න ඕනේ අපිට ස්වභාවිකවම මේ සේවාව මේ තෙත්බිම් වලින් ලබා දෙනවා. ඒ නිසා මේ තෙත්බිම් ඊටාම වැදගත් වෙනවා. ඒ අතින් මේ තෙත්බිම් වල තිබෙන ජලජ ශාක විශාල සේවයක් කරනවා මේ ජලය පිරිපහදු කිරීම පැත්තේ. ඒ වගේම මේ ශාකවල පත්‍රිකා මගින් මේ නගරයේ තිබෙන දූවිලි ඉවත් කිරීම, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම මේ ශාක වලින් අපිට ලබා දෙන තවත් සේවාවක් මේක. ඊට අමතරව මා කලින් කීවා වගේ මේ කොළඹ තෙත්බිම් ඊටාම ජනාකීර්ණ නගරයක් තුළ තිබුණත් මෙහි සුවිශේෂ ජෛව විවිධත්වයක්, ලංකාවට ආවේනික ජීවීන්, ලංකාවේ තර්ජනයට ලක් වෙච්ච ජීවීන්, ලෝකෙම තර්ජනයට ලක් වෙච්ච ජීවීන් ගණනාවක් මේ තෙත්බිම් තුළ දකින්නට පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තම මේ ඉන්නේ මේ අයිබිස් කියන පක්ෂියා ලෝකයේ තර්ජනයට ආසන්න ජීවියෙක් හැටියටයි වාර්තා වෙන්නේ. නමුත් මේ කොළඹවට ඔබ කිඹුලාවල හන්දියේ හැර අපිට තියෙන තෙත්බිමට ගියොත් මොවුන් 100 ගණනක් ඒ ප්‍රදේශයේ කූඩු හදාගෙන ජීවත් වෙන අපිට දකින්න පුළුවන්. ඒ වගේම පේන්ටඩ් ස්ටෝක්, නයිට් හෙරන්, මේ ඉන්දියන් ඩාට මේ ඔක්කොම ගෝලීය වශයෙන් තර්ජනයට ලක් වෙන්නට ආසන්න පක්ෂීන්. නමුත් මොවුන් අපිට සුලභව මේ තෙත්බිම් වල දකින්න ලැබීමත් මම හිතනවා ඉතා සුවිශේෂී ලක්ෂණයක් කියලා. ඊට අමතරව ලංකාවේ දුර්ලභ දැන් මේ ඉන්නේ අපි සාමාන්‍යයෙන් කොමන් කූට් කියලා ලංකාවේ උතුරු ප්‍රදේශයේ පමණක් දකින පක්ෂී. මීට වසර දෙකකට විතර කලින් මොවුන් මේ කොළඹ අවට තෙත්බිම් වලත් අපිට දැක ගන්නට ලැබුණා. ඒ වගේම වේලි කලාපයේ සුලභව දකින මේ වගේ ග්‍රේ හෙරන් වැනි පක්ෂීන් මේ කොළඹ අවට තෙත්බිම් වල අපිට දැක ගන්නට පුළුවන්. එතන මේ ඇවිල්ලා ඒ වගේම පර්යටනය කරන පක්ෂිනුත් අපිට මේ තෙත්බිම් හරහා ගමන් කරන මේ නිග්‍රසි අයිබිස් කියන පක්ෂිය, ඒ වගේම ඉතා සුලභ පර්යටන පක්ෂීන් වගේම දුලභ පර්යටන පක්ෂිනුත් අපිට මේ තෙත්බිම් වල දකින්න පුළුවන්. එතකොට ඒ එක තවත් සේවාවක්, එහි තියෙන විශේෂත්වය මේ ජෛව විවිධත්වය ඉතාම වැදගත් සංඝටක වලින් සමන්විත වීම. නමුත් ඒ වගේම මම හිතන්නේ නගරයක
තිබිය යුතුම දෙයක් තමයි නගරයේ වැසියන් ඉතාම දැඩි ආතතියක ජීවත් වන කාණ්ඩයක්. ඔවුන්ට විනෝදාශ්‍රය ලබා ගැනීමට ඔවුන්ට පොඩ්ඩක් ගිහිල්ලා තමුන්ගේ ආතතිය මගහරවා ගැනීමට මේ තෙත්බිම් ඉතාම වැදගත්. මේ ඔබ දකින්නේ දියත උයන තෙත්බිමේ ඒ ආශ්වාදය ලබන කීප දෙනෙක් අපිට මේ කොළඹ නගරය අවට ප්‍රධාන තෙත්බිම් පාක්ස් දෙකක් තිබෙනවා දියත උයන බැද්දගාන. එතකොට මේ තෙත්බිම් වලට ගිහිල්ලා මිනිසුන්ට පොඩ්ඩක් තමුන්ගේ මේ කලබලකාරී ජීවිතයෙන් මිදෙන්නට පොඩි ආතතිය මගහරවා ගැනීමටත් අවස්ථාවක් ලැබෙනවා. එතකොට එහි තිබෙන ජෛව විවිධත්වයෙන් ලැබෙන තවත් සේවාවක්. ඉතින් මම හිතන්නේ මේ කරුණු කාරණා සියල්ලම හින්දා කොළඹ තෙත්බිම් වල තියෙන වටිනාකම තේරුම්ගෙන ලෝකයේ ප්‍රථම වතාවට වාර්තා වෙන රැම්සා නගර 18න් එකක් හැටියට කොළඹ නගරය නම් කරලා තියෙනවා. මම හිතනවා මේකට පාදක වෙච්ච ප්‍රධානම හේතුවක් තමයි මේ තිබෙන ඉතා සුවිශේෂී ජෛව විවිධත්වය සහ ඒ ජෛව විවිධත්වයෙන් මේ නගරවාසීන්ට ලැබෙන සේවාව. නමුත් මේ තරම් ඉහළ ජෛව විවිධත්වයක් තිබුණත් අපි දකිනවා කොළඹ අවට තියෙන තෙත්බිම් දැඩි ලෙස තර්ජනයට ලක් වෙලා තිබෙනවා. ඒ තෙත්බිම් වෙනත් භූමි රටාවන් වලට පරිවර්තනය කිරීම, ඒ වගේම විවිධ දූෂක ද්‍රව්‍ය මේ තෙත්බිම් වලට මුදා හැරීම, ඒ වගේම අපි දකිනවා තවත් ලොකු ප්‍රශ්නයක් හැටියට ආක්‍රමණශීලී ජීවීන් ඉතා වේගයෙන් පැතිර යාම, ඒ වගේම නීත්‍යානුකූල නොවන ආකාරයට මේ තෙත්බිම් අත්පත් කර ගැනීම, මේ වගේ ප්‍රශ්න රාශියක් නිසා මේ තරම් වැදගත් සම්පතක් වන තෙත්බිම් මේ වන විටත් ක්‍රමක්‍රමයෙන් අපට අහිමි වී යන ලකුණක් අපි දකිනවා. ඒ නිසාම වෙන්නේ නැති මේ පිළිබඳව අවධානය ලක් කිරීමට තමයි මේ කොළඹ තෙත්බිම් මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගත්තේ. ඔබ දකින්නට ඇති මට කලින් කරපු ඒ ප්‍රසන්ටේෂන් එකේ කොළඹාවට කෙරෙන ව්‍යාපෘති ගණනාවක් ගැන කතා කළා. ඉතින් මා හිතනවා මේ ව්‍යාපෘති හරහා මේ තෙත්බිම් ගැන දැනුවත් වන්නට, මේවා රැකගන්නට, මේ සම්පත සුරැකීමට මිනිසුන් යොමුගත වෙයි කියලා මම හිතනවා. අද මේ අපි කරන මේ වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ ඒ සඳහා මිනිසුන් යොමු කිරීමයි කියලා. ඉතින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ හේමන්ත විතානගේ මහතා ඇතුළු සෙන්ටර් CEJ කණ්ඩායමට මා ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට ස්තුතියි. මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය දේවක වීරකෝන් ඉදිරිපත් කිරීම පිළිබඳව. මම හිතන්නේ අපි නොදන්න බොහෝ කාරණා එතුමා ඉදිරිපත් කරා. අපි බොහෝ වෙලාවට හිතන්නේ මේ wetland is a wasteland. මේවා නැත්තම් වැඩකට නැති මුඩු බිම් විදිහට තමයි wetlands අපි පහුගිය දශක ගණනාව තුලම සාකච්ඡා කළේ. එතකොට ඒ නිසාම තමයි අපි මේ wetlands පුළුවන් තරම් නැත්නම් තෙත්බිම් ගොඩ කරලා කැලිකසල දාලා අපි ඒවා අවසන් කරමින් ඉන්නේ. මහාචාර්ය දේවක ඉදිරිපත් කරා එක කාරණයක් මේ wetland වල අගයක් වටිනාකමක් තියෙනවා. ඒක පාරිසරික වටිනාකමක් තියෙනවා, ඒක සමාජීය වටිනාකමක් තියෙනවා, ඒක අපේ මනසට වටිනාකමක් තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කතා කරනකොට වටිනාකමක් තියෙනවා. ගම් වතුර පාලනයට වටිනාකමක් තියෙනවා. මේ වගේ ඊටාම වටිනාකම් රාශියක් පිළිබඳව එතුමා සාකච්ඡා කළා. මේ වටිනාකම් අපිට ගණනය කරන්න පුළුවන්. අපි බොහෝම දේවල් රුපියල් සත වලින් අද ගණනය කරන්නේ. ඒතකොට මේ රුපියල් සත වලින් අපිට මේක පෙන්වන්න පුළුවන්ද? එහෙම පෙන්වන්න පුළුවන් දේවල් විතරක් එහෙම නැත්නම් එහෙම පෙන්වන්න බැරි දේවලුත් අපිට තියෙනවද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට මා ආරාධනා කරා මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එතුමිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක්. එතුමිය පිළිබඳව අපි මෑත කාලේ බොහෝ විට කතා බහ කරන්න ලැබුණා. විශේෂයෙන් මේ පාරිසරික සේවාවන් අගය කිරීම නැත්නම් මිල කිරීම පිළිබඳව එතුමියගේ අදහස් ඉතාම වටිනවා. අපි එතුමියට අවස්ථාව ලබා දෙනවා එතුමියගේ ඉදිරිපත් කිරීම සිදු කරන්නට. බොහොම ස්තුතියි. සුබ උදෑසනක්. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හොඳයි.
ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා හේමන්ත විතානගේ මහතා ඇතුළු ආයතනයට මට මේ ආරාධනාව සිදු කිරීම පිළිබඳව. ඇත්තටම මේ ගැන කතා කරද්දී මම මුණ පාපු මූලික ප්‍රශ්නයක් තමයි කොළඹ වෙට්ලන්ඩ්ස් විදියට අපිට ගණනය කිරීම තියෙන ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒ නිසා මම හිතුවා මුලින්ම මේ හැඳින්වීමක් සහිතව මොකද්ද මේ ආර්ථික වටිනාකම් සහ එය ගණනය කිරීම පිළිබඳ හැඳින්වීමක් සහිතව අපිට සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් වැදගත් වෙයි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි වෙට්ලන්ඩ් කියන එක අත දැක්වුවොත් අපි සාමාන්‍යයෙන් අත දක්වන තෙත්බිම් කියන එකට මෙන්න මේ කාරණා අයිති වෙනවා සම්පූර්ණ ශ්‍රී ලංකාව ගත්තොත් ඒ කියන්නේ ගංගා ඒ වගේම ලැගූන්ස් ඒ වගේම මේ මිනිසා විසින් නිර්මිත වැව් සහ වාරි පද්ධතිත් මේකට අයිති වෙනවා. එතකොට මේ කොළඹ වෙට්ලන්ඩ් ගත්තාම අපිට මම හිතන්නේ හුඟක් දුරට තියෙන මේ man made wetlands කියන එක සහ පොඩි ගංගා කිහිපයක් පමණයි. අපි අද තියෙන තත්ත්වය අරගෙන බැලුවොත් මේ කොළඹ සහ ලංකාවේ සියලුම තැන්වල තියෙන වෙට්ලන්ඩ් වල මේක අපි දකිනවා ඊටාම කායනයට ලක් වෙච්චි ස්වභාවයක්. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ தත්ත්වය මම කැමති ඉදිරිපත් කරන්න කොළඹ මෙට්‍රොපොලිටන් රීජන් එකේ වෙට්ලන්ඩ් ලොස් එක අවුරුද්දකට 1.2ක්. ඒ කියන්නේ දැනට ඉතුරු වෙලා තියෙන්නේ වර්ග කිලෝමීටර් 20ක් පමණයි. එතකොට අතරම කියනවා නම් මේක මේ හුඟක් නාගරික ප්‍රදේශවල flood protection function එක රිකවර් කරගන්න අපිට මේ ඩැමේජ් එක රිකවර් කරගන්න මිලියන් 33ක් ඕන වෙනවා. ඒකෙන් පෙන්නනවා වක්‍රාකාරයකින් අපි මේ අදහස් කරන අගයට වෙනත් අගය නිර්ණය කිරීමක් මෙතන පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි urban development authority නීතිමය පැත්තෙන් බැලුවොත් urban development authority law එක එහෙම නැත්නම් ශ්‍රී ලංකා land reclamation and development corporation act එක මෙන්න මේ ආයතන වලට මේ නීතිමය තත්ත්වය යටතේ මේවා පාලනය කිරීමේ බලතල තියෙනවා. ඒත් අපිට මේ කතන්දරේ කතා කරන්න වෙන්නේ මේ සියලුම නීතිමය ආර්ථිකමය ජෛව විවිධත්වය සහ මේ සියලුම කාරණා එකට එකතු කරගෙන. එතකොට ඇත්තටම අපි මේ අගයක් නිර්ණය කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් හැඳින්වීමක් විදිහට ගත්තොත් අපි නියම අගයක්. ඒ කියන්නේ පාරිසරික භාණ්ඩ හා සේවාවන් වලට නියම අගය නියම කිරීම. ඒතර මේ නියම අගයක් ඇතරම දැනට පවතින වෙළඳපළ මගින් නිර්ණය වෙන්නේ නැහැ. ඒක තමයි අපි දකින ප්‍රධානම ප්‍රශ්නය. එතකොට මේක ඇත්තටම අපි තව පොඩ්ඩක් විස්තරාත්මකව කියනවා නම් ශ්‍රී ලංකාවේ නීතිමය පද්ධතිය තුළ පරිසරයට අගයක් නියම කිරීම නීතිගත කරලා තියෙනවා. මේක හුඟක් දෙනා නොදන්න කාරණයක්. උදාහරණයක් ගත්තොත් අපි හුඟක් සුලභව පාවිච්චි කරන නීතිමය තත්ත්වය තමයි ජාතික පාරිසරික පනත. ඒක යටතේ අපි සෑම ව්‍යාපෘතියකදීම ප්‍රතිලාභ පිරිවැය විශ්ලේෂණයක් කිරීම අවශ්‍යයි. එතකොට ඒකට පාරිසරික පිරිවැය ප්‍රතිලාභ ගණනය කරනවා. ඒ වගේම තමයි මේ ජාතික ශ්‍රී ලංකාවේ විදුලි ජනන පනත, ඒ වගේම තමයි Marine Pollution Prevention Act එක, පරිසර අධිකාරිය යටතේ පවතින Environmental Conservation Levy Act. මේ සියලුම නීති පද්ධති තුල කිසියම් ආකාරයකින් පරිසරයට අගයක් නියම කළ යුතුයි කියන අදහස නීතිගත වෙලා තියෙනවා. ඒකට අපිට නීතිමය ප්‍රතිපාදන තියෙනවා පරිසරයට අගයක් දෙන්න. ඒ අරුණකොට හරිත ගිණුම්කරණය කියන සංකල්පය මේක ඇත්තටම තාම ශ්‍රී ලංකාවට එච්චරම තරමක ආගන්තුක දෙයක්. මේ හරිත ගිණුම්කරණය යටතේත් අපි මේ දේ ඉස්මතු කරලා ගන්නවා. මම මෙතන කියන්න හදන්නේ අතරම පරිසරයට අගයක් නියම කිරීම කියන එකට අදාළ නීතිමය පද්ධතියක් තියෙනවා. එතකොට ඒ වගේ මේකට දැනට අපි ඩෙවලොප් කරමු වෙන්නේ මේ විදිහේ අගයන් සහිතව හඳුනාගෙන තියෙනවා. ඒතර මේ ස්ලයිඩ් එකේ මම පෙන්නන්නේ multiple values of Colombo wetlands. ඒක මේ මෑතකදීම කරපු සමීක්ෂණයකදී මේව තමයි හඳුනගෙන තියෙන්නේ Colombo wetlands වල තියෙන අගයන්. එතකොට ආහාර සැපයීම මම හිතන්නේ මහාචාර්ය දේවක මේක ගැන සඳහන් කළා. ඒතර flood water retention, එතකොට ඒ වගේම තමයි thermal discomfort එක අඩු කරන එක, urban heat island effect එක මේක දැන් මම හිතන්නේ නාගරිකව හුඟක් තියෙන ප්‍රශ්නයක්. අපි දකිනවා පාරවල් වල මේ අර සුදු පාට තියෙන ඉරි දිය වෙන තරමේ ටෙම්පරේචර් එකක් ඉහළ යනවා රස්නේ දවස් වලට. ඒ වගේම තමයි මේ රීක්‍රියේෂන් ටුවරිසම්, එතකොට කමියුනිටි එකට
නිදහසේ ඉන්න ලෑන්ඩ් එකක්. එතන මේවා තමයි ප්‍රධානවම කොළඹ වෙට්ලන්ඩ් එකේ හඳුනාගෙන තියෙන්නේ. ඒතර මම අර කලින් කියපු නීතිමය තත්ත්වය සහ මේ අතර තියෙන සම්බන්ධය අපි පොඩ්ඩක් හිතුවොත් මේ යම්කිසි ව්‍යාපෘතියක් නිසා එහෙම නැත්නම් යම්කිසි විදුලි බල ජනනය කිරීමක් නිසා එහෙම නැත්නම් මැරයින් පොලියුෂන් ඉවෙන්ට් එකක් නිසා මේ කියන අගයන්ට හානියක් වෙනවා නම් නීතිමය ප්‍රතිපාදන අපිට තියෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතකොට ඒ වගේම තමයි අපි මෙතෙන් පොඩ්ඩක් හඳුනාගත්තොත් මෙහිම අගයන් නිර්ණය කිරීමේදී මූලික සංකල්ප කීපයක් තියෙනවා අපිට ඒක ගැන පොඩි හැඳින්වීමක් මම කරන්න කැමතියි. මෙතන ඉකෝසිස්ටම් සර්විසස් ඒ කියන්නේ පාරිසරික සේවාවන් කියන එක හඳුනගෙන තියෙනවා මූලික වශයෙන්. මේක අතරම 2005 වසරේදී මේ මිලේනියම් ඉකෝසිස්ටම් ඇසෙස්මන්ට් කියන ගණනය කිරීමේ පද්ධතිය තුළ තමයි අපි හඳුනාගන්නේ. ඒ අරුණකොට මේ පූර්ණාර්ථික වටිනාකම කියලා සංකල්පයක් හඳුනගෙන තිබුණා කාල සිටම total economic value කියන එක. මෙතනදී අපි හඳුනා ගන්නවා විවිධාකාර අගයන්. ඒ කියන්නේ එක පරිසර පද්ධතියක් ගත්තොත් විවිධ අගයන් මහා රාශියක්. ඒතර මේ සේරම අගය රාශියේ එකතුව තමයි අපි මේ පූර්ණ ආර්ථික වටිනාකම කියලා ගන්නෙ. රුක්ක් වෙලාවට අපි දකින්නේ මාකට් වැලියු නැත්නම් වෙළඳපොළ වටිනාකම තුල එක් ද්‍රව්‍යයක වටිනාකමක් පමණයි. එතකොට මේ ඉකෝසිස්ටම් සර්විසස් මිලෙනියම් ඉකෝසිස්ටම් ඇසෙස්මන්ට් යටතේ අපි හඳුනා ගන්නවා ප්‍රොවිෂනින් සර්විසස්. ඒ කියන්නේ මිනිස්යාට ප්‍රයෝජනවත් දේවල්. ඒ වගේම තමයි රෙගියුලේෂන්. ඒ කියන්නේ යාමනය කිරීමේ සේවාවන්. ඒ වගේම තමයි කල්චරල් සර්විසස්. එතකොට එඩියුකේෂන් ඒ වගේ දේවල්. ඒ වගේම තමයි සපෝටිං සර්විසස් අපිට හුඟක් වෙලාවට වැලියු කරන්න බැරි දේවල්. එතකොට මේවට අපි ගත්තොත් වෙට්ලන්ඩ්ස් ගත්තොත් මේ හැම එකකම එක් වර්ගයකට වඩා වැලියුස් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම තියෙනවා. එතකොට මේවා අපි වෙන වෙනම ගණනය කරලා අපි පූර්ණ වටිනාකමක් ගණනය කිරීම තමයි අපේ මූලික අරමුණ environmental values නිර්ණය කිරීමේදී. ඒතර මේ සඳහා අපි තව පොඩ්ඩක් මේක විස්තරාත්මකව කියනවා නම් අපි මේ දේ වැලියු නොකළොත් මොකද්ද වෙන්නේ? මේ වැලියු නොකළොත් අපිට පේන්නේ හැම වෙලාවෙම මේ වෙළඳපළ අගයක් පමණයි. ඒතර මම මේ පොඩ්ඩක් කැමති මෙන්න මේ ප්‍රස්තාරය දිහා පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න. ඒතර මෙතන තියෙන්නේ මේ එකම පරිසර පද්ධතියකට අගයන් දෙකක්. ඒ කියන්නේ තත්ත්ව දෙකක් යටතේදී අගයන් දෙකක්. වෙට්ලන්ඩ් එකක් ඉන්ටැක්ට් වෙට්ලන්ඩ් එකක්. ඒ කියන්නේ ස්වභාවික තත්ත්වයේදී තියෙනකොට අපිට පේනවා ඉහළ අගයක්. ඒකේදී අපි ඉන්ටෙන්සිව් ෆාමින් ඒ කියන්නේ කෘෂිකර්මය සඳහා යොදාගත්තොත් අගේ පහළ යනවා. ඒතර මේ කියන්නේ අත්‍තරම මේ පූර්ණ ආර්ථික වටිනාකම ගණනය කළොත් අපිට ඉහළ අගයක් පෙන්වන්න කරනවා. ඒතර අපේ ප්‍රශ්නය තමයි මාකට් එක එහෙම නැත්නම් වෙළඳපළ අගේ මගින් පෙන්වන්නේ මේ කුඩා අගේ පමණයි. ඒතර මේ වෙනස අපි හඳුනා ගන්න ඕනේ අපි සංරක්ෂණය කිරීමේදී. ඉහළ වටිනාකමක් පෙන්වුවට මිනිස්සුන්ට ලැබෙන ආර්ථික වටිනාකම ඒක නෙමෙයි නියම වටිනාකම. ඒතර මේක ගණනය කිරීමට අපිට නොඑක් ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. මම ඒක ගැන විස්තරාත්මකව කියන්නේ නැහැ. එතකොට මේව තමයි අතම උදාහරණ ලංකාවේ පාවිච්චි කරපු මේක එක ක්‍රමවේද පාවිච්චි කරලා වෙට්ලන්ඩ්ස් වලට අදාළව කරපු ගණනය කිරීම ගැන උදාහරණ කීපයක් මම මේ පෙන්නන්නේ. ඒ වගේම තමයි අපි case studies විදියට කීපයක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි මේ මුතුරාජ වෙල ඉකෝසිස්ටම් සර්විස් වැලියු ගණනය කරලා තියෙනවා. ඔයගලන්ට පෙනෙයි මේ ඉතාම ඉහළ අගයක් පෙන්වු කරනවා ගම් වතුර පාලනයට. ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් එක. මේ දෙක තමයි ඉතාම ඉහළ අගයක් ගන්නෙ. අනුපිළිවෙලින් මේක දක්වලා තියෙනවා මොකක්ද එක ඉකෝසිස්ටම් සර්විස් එකට අදාළව මේකේ ආර්ථික වටිනාකම කියන එක. මම හිතන්නේ ඒක හොඳම උදාහරණයක්. අපි නොසලකා හරින මුතුරාජ වෙල. එතකොට ඒ වගේම තමයි මේවා දැන් අපි මේ පාවිච්චි කරන්නේ වේස්ට් ඩම්පින් සයිට්ස් විදියට. ඒ නිසා මම හිතන්නේ මේක හොඳ උදාහරණයක්. ඒ වගේම තමයි රීක්‍රියේෂනල් වැලියු. ඒ කියන්නේ පරිසරයේ රස විඳීම පැත්තෙන් බැලුවොත් දියවන්නාවේ වෙට්ලන්ඩ් එකේ එක් පුද්ගලයෙක් වසරකට රුපියල් 36000ක ආර්ථික වටිනාකමක් ගන්නවා. දියවන්නාවේ ආශ්‍රිතව පරිසරයේ රස විඳින්න එක් පුද්ගලයෙක්. එතකොට මෙතන සියලුම පුද්ගලයන්ගේ මුළු අගය ගත්තොත් බිලියන
බිලියන 4කට කිට්ටුයි 3.8ක් බිලියන. ඒකට මම හිතන්නේ මේක ඉතා විශාල අගයක්. අපේ ආර්ථිකයේ මේක දත්තවල පෙන්වුම් නැතුණාට මේක ඉතා විශාල අගයක් මිනිසුන් විසින් ලබා ගන්නවා. වේරස් ගඟ රීක්‍රියේෂනල් පාර්ක් එක එතකොට මිලියන 138ක්, නාවල් පාර්ක් එක මිලියන 130ක් වශයෙන් අපි ගණනය කිරීම කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඒ විදිහම රටේ වෙනත් පැතිවලට කරපු ගණනය කිරීම. මම මේ උදාහරණයක් වශයෙන් මේක පෙන්නන්න කැමතියි. මොකද මේ හැම දෙයක්ම මේ කොළඹ වෙට්ලන්ඩ්ස් වලට ගණනය කිරීම කරලා නැහැ. ඉතින් මේක කවුරු හරි තව ඉදිරිපත් වෙලා මේ ගණනය කිරීම කරනවා නම් අපිට මේ වගේ වැලියු මේ කලාවේ බේසින් එකට කරපු ගණනය කිරීම අපිට මේ වගේ තවත් වටිනාකම වැඩි තත්ත්වයක් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්මෝල් ටැන්ක්ස් හම්බන්තොට ප්‍රදේශයේ ස්මෝල් ටැන්ක්ස් කියන්නේ කුඩා වැව් වල අගය අපි හුඟක් වෙලාවට මනින්නේ කෘෂිකර්මය සඳහා. නමුත් කුඩා වැව් කියන දේවල් වල මිනිස්සු එය දැකීමෙන් පමණක් ලබා ගන්නා සතුට අපි මෙතන නිර්ණය කරලා තියෙනවා එක ගෙදරකින් වසරකට රුපියල් 1000කට කිට්ටු අගයක්. එතකොට මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේම මේ සඳහා වන අගය මිලියන 8ක් විදිහට අපි ගණනය කරලා තියෙනවා. ඒකට මේ වගේ අපි හිතමු ස්මෝල් ටැන්ක් එකක් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඇති කළා නම් දැන් අපි දැක්ක කලින් උදාහරණේ දියවන්නාවේ පාර්ක් එකේ මොකද්ද වැලියු එකද තලංගම ටැන්ක් එකකට වගේ මේ ගණනය කිරීම අපිට කරන්න පුළුවන්. ඒ සඳහා උදාහරණයක් විදිහට තමයි මම මේක පෙන්වුවේ. ඒ වගේම තමයි මේ පෙන්වන්නෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක එක වැව් පද්ධතිවල එක එක පුද්ගලයන්ගේ ගෙවල් වලට උන්ගේ නිවාස වලට මේ එක එක ද්‍රව්‍ය නිසා උන් ලබා ගන්න අගයන්. අපි මූලික වශයෙන් මගේ අවධානය යොමු කරන්න කැමති මේ අපි ගණනය කරන අගයන් වල අපි තීරණ ගැනීමේදී කොහොමද මේක පාවිච්චි කරන්නේ කියන එක මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ ඒක. මේ උදාහරණයක් වශයෙන් මේ පෙන්වන්නේ බේරේ ලේක් එකේ අපි දන්නවා මේකේ ක්ලීන් අප් ඇන්ඩ් රිහැබිලිටේෂන් නොඑක් වර යෝජනා වුණා. ඒතර මේ ගණනය කිරීමක් සිදු කරලා තියෙනවා බේරේ ලේක් එකේ රිහැබිලිටේෂන් ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය කිරීම කෙසේ සිදුවිය යුතුද කියලා. එතකොට සිනාරියෝ 1 2 3 4 කියලා මෙතන නොඑක ආකාරයෙන් තියෙනවා. දැනට තියෙන තත්ත්වෙම පවත්වා ගන්නවද? එහෙම නැත්නම් මේක තව වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් හරියට හදනවද? මේක ඩ්‍රෙජින් කරනවද? තව ක්ලීනින් කරනවද කියලා මේ වගේ සිනාරියෝස් 4කට කරපු ගණනය කිරීමකදී යෝන් දැකලා තියෙනවා මේ වගේ දෙයක්. එකක් තමයි මේ ප්‍රතිස්ථාපනය කිරීම හරහා property values ඒ කියන්නේ දේපල වල වටිනාකම මේ ප්‍රදේශයේ තියෙන ඉහළ යන්න පුළුවන්. ඒතර මේ දක්වලා තියෙන මේ සිනාරියෝස් 4 යටතේදී මොකක්ද යන්න පුළුවන් වෙළඳපළ වටිනාකම කියන එක. ඒ වගේම තමයි යෝන් ගණනය කළා recreational value එක වැඩි වෙයි කියන එක. ඒතර recreational spending මිනිස්සුන්ගේ වැඩි වෙනවා. එතකොට මේ දැන් තියෙන තත්ත්වයට ඒක බිඳුවයි. නමුත් අපි අගේ වැඩි කළොත් ඒ කියන්නේ මේක rehabilitation කළොත් ප්‍රතිස්ථාපනය කළොත් recreational value එක ඉතාම ඉහළ යන්න පුළුවන්. අනිත් එක තමයි මේ හරහා වුන් ගණනය කිරීම රාශියක් කරලා නිගමනයකට එනවා මොන විදියේ සිනාරියෝ එකකින්ද අපිට උපරිම අගය ගන්න පුළුවන් කියන එක. ඒතර මෙතන කියනවා waste water treatment upgrade එකකින් අපිට ඉතාම ඉහළ අගයක් ගන්න පුළුවන්. මොකද එතන යන වියදම සහ ප්‍රතිලාභ ගණනය කළාම මේකෙන් තමයි ඉහළම යන්න පුළුවන්. ඒතර combined waste water treatment and dredging කියන එක ප්‍රතිලාභ වැඩි වුණාට වියදමත් වැඩි. ඒතර මේ වගේ ගණනය කිරීමකදී අපිට අවශ්‍ය වෙනවා අපිට ගණනය කිරීමට හැකි සියලුම ප්‍රතිලාභ සහ පිරිවය එකට කැටි කරලා මේ පිරිවය ප්‍රතිලාභ විශ්ලේෂණයක් කරලා මේ ගණනය කිරීම සිදු කරන්න. ඒ වගේම තමයි මම කැමති මේක මේ කුඩා ඒරියා එකකට එහෙම නැත්නම් පොඩි තැනකට ඇප්ලයි කරපු කේස් ස්ටඩි එකක් ඔයගොල්ලෝ එක්ක ඩිස්කස් කරන්න. මේක ඇත්තටම කොළඹ නෙමෙයි. නමුත් කැලණිය වරාගොඩ පාර කියන එකේ කොළඹ නුවර පාර සහ කොළඹ බියගම පාර අතර තියෙන පාරක්. මෙතන ඇත්තටම වර්ෂාව අධික වශයෙන් වැටෙනකොට මේ පාර යට වෙනවා. මොකද මේ අවට තියෙන කුඹුරු ඉඩම් ඔක්කොම ගොඩ කරලා තියෙන නිසා. ඒකට මේ නිසා ඒ අවට සෙනඟට සිදුවෙන හානිය තමයි මම මේ දක්වලා තියෙන්නේ. ට්‍රාන්ස්පෝර්ට් එක ඩිස්ටර්බ් වෙනවා, ගෙවල් යට වෙනවා, බස් වලට යන්න බෑ, බස් ට්‍රාන්ස්පෝර්ට් අඩු වෙනවා. මේ සියලුම දේවල් අපි ගණන් හැදුවාම ප්‍රොපර්ටි ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. අවුරුද්දකට මිලියන් 6.7ක. මේක මිනිස්සු නිහඬව විඳ දරා ගන්නවා. කවුරුවත් මේක ගැන හිතන්නේ නැහැ. එතකොට මේ පැඩි ෆීල්ඩ්ස් ගොඩ කිරීම නිසා තමයි මේක සිද්ධ වුනේ.
ඒතකොට මේකට කවුරු හරි ඩිසිෂන් මේකින් නැත්නම් රජයේ විසින් ප්‍රතිපාදනයක් යොදලා මේ පැඩි ෆීල්ඩ්ස් ටික නැවත වාරයක් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් මේ වියදම අපිට ඉතුරු වෙනවා. ඒත් මේකේ තියෙන්නේ ඇත්තටම මිනිස්සු මේ නිහඬව විඳදරා ගන්නා මේ පාරිසරික පිරිවැය මතු කිරීමක් අපි කරලා පෙන්නනවා මේ environmental valuation හරහා. ඒ වගේම තමයි මම තවත් උදාහරණයක් මේ පෙන්නන්නේ decision making වලට අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. එතකොට කුඩා වැවක් ප්‍රතිසංස්කරණය කරන්න අපිට යන වියදම අපිට සාධාරණීකරණය කරන්න අමාරුයි. ඒකෙන් ලැබෙන වී නිෂ්පාදනය පෙන්නලා. ඒතර මේ දෙක අතර තියෙන අසමතුලිතතාවයක් තියෙනවා. මොකද වී විතරක් නම් කුඹුර කුඩා වැවක් නිසා හම්බ වෙන්නේ. ඒක ඒ ප්‍රතිලාභය අපිට මදි. නමුත් අපිට පෙන්වන්න පුළුවන් නම් multiple benefits. ඒ කියන්නේ බහුවිධ ප්‍රතිලාභ ලැබෙනවා මේ කුඩා වැවකින් කියලා අපිට මේක ඉතාම ලේසියෙන් ජස්ටිෆයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලුණාව ලැබුණ එකට මේ වගේ ගණනය කිරීමක් කළා. ලුණාව ලැබුණ එක අපි දැනට පාවිච්චි කරන්නේ untreated waste and sewage dump කරන්න. මේකේ rehabilitation cost එක $1 මිලියන 1.2ක් වෙනවා. ඒතර මේක අපිට ඉතුරු කරගන්න පුළුවන් proper waste treatment plant එකක් අපිට තියෙනවා. ඒතර project එකක් එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා මේක හැම අවුරුදු 20කටම වරක් මේ වියදම දරන්න. ඒතර මේක ඇත්තටම කියනවා නම් අපිට පෙන්වන්න පුළුවන් ප්‍රතිලාභයක් වශයෙන් අපේ මේ waste treatment plant එකක benefit එකක් විදියට. ඒ වගේම තමයි මම මේ පෙන්වන්නේ ඇත්තටම wetland වල value ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති වල යොදාගෙන තියෙන ආකාරයේ විවිධ ආකාරයේ ව්‍යාපෘති වල benefits සහ cost විදියට මේක යොදාගෙන තියෙනවා. එතකොට මේකත් ඇත්තටම තීරණ ගැනීමේ අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මම මෙතන පෙන්වන්නේ coastal visitor center එකක්. මුතුරාජවෙල මාදුගංග කලමැටිය කියන ස්ථාන තුනට අදාළව ගන්න කළාම environmental values නැතුව ඇත්තටම මේක පොසිටිව් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පොසිටිව් වුණත් ඉතාලම අඩු ප්‍රතිලාභයක් තියෙන්නේ. විශේෂයෙන් මේ කලමැටි කියන එකට environmental values estimate කරලා මේක අපි පෙන්වුවොත් විතරයි මෙතන NPV එක පොසිටිව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේ ආර්ථිකව වටිනවා කියලා හිතෙන්නේ. නැත්නම් කලමැටියට ඇත්තටම නෙගටිව් වැලියු එකක් තමයි without environmental values වැටලා තියෙන්නේ. මේ ඇත්තට මම මෙතන දක්වන්න අදහස් කළේ අපි හුඟක් වෙලාවට මහාචාර්ය දේවකත් සඳහන් කළා wetlands අපි wasteland විදියට දකිනවා. එතන මීටර මුල garbage dump එක කියන්නේ ඇත්තටම wetland එකක්, කුඹුරක්. අපි එතෙන්ට වසරකට දිනකට මෙට්‍රික් ටොන් 800ක් වන කුණු ප්‍රමාණයක් දමමින් හිටියා. නමුත් එතකොට ඒ කාලය තුල ඒ waste dump සිද්ධ වෙන කාලය තුල වෙච්චි ඩැමේජ් එක තමයි මම මෙතන ගණනය කිරීමක් කරලා පෙන්නලා තියෙන්නේ. හෙල්ත් ඩැමේජ් එක එතකොටත් මිනිස්සු මිය ගියා කීප දෙනෙක්. එතකොට ඉම්පැක්ට් එක මිටිගේට් කරන්න මිනිස්සුන්ට වියදම් වුණා. ඒ වගේම තමයි ගෙවල් වල වැඩිපුර ක්ලීනින් කරන්න මිනිස්සුන්ට වියදම් වුණා. මෙතෙන් වායුව විමෝචනය වීම නිසා අපිට පාරිසරික හානියක් සිද්ධ වුණා. එතන මේ මුළු වියදම රුපියල් බිලියන 1ක් වුණා. එතකොට එක වේස්ට් ටොන් එකක කොස්ට් එක මම මේ ගණන් හැදුවා රුපියල් 3000කට කිට්ටුයි. අපි දන්නවා 2016 මට මතක විදියට 2017 මට මතක විදියට මේක ණය ගියා. ණය ගියත් එක්කම මිනිස්සු 32 දෙනෙක් මිය ගියා. එතකොට අපි මෙතන මේ මිනිස්සුන්ගේ මිය යෑමේ පිරියවත් අපි මෙතෙන්ට එකතු කළොත් මෙතන එක වේස්ට් ටොන් එකක කොස්ට් එක රුපියල් 8000කට කිට්ටු ගාණක් වෙනවා. ඒතර මේ මිනිස් ජීවිත වටිනාකමක් ගණනය කරන්න පුළුවන් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් කොයි හරි විදියකින් අපිට ගණනය කරන්න පුළුවන් නම් මේ වෙට්ලන්ඩ් එකක වැරදි පාවිච්චිය උදාහරණයක්. ඒ කියන්නේ වැරදි විදියට පාවිච්චි කළොත් අපිට ආර්ථිකයට දරන්න සිද්ධ වෙන පාඩුව අතිමහත්. ඒ නිසා මම හිතන්නේ ඒක පාඩමක් වෙයි අපි මේව වළක්වගන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි වෙට්ලන්ඩ් වල අගයන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒව නැවත ප්‍රතිස්ථාපනය සඳහා මම කලිනුත් කිව්වා වගේ මේ වගේ දේවල් උදාහරණ අපිට හුඟක් පිටරටින් පවා ගන්න පුළුවන්. කැලිෆෝනියාවේ ඕන් ගණනය කිරීමක් කරලා තියෙනවා $1 මිලියන 8ක සේවිං එකක් ගන්න පුළුවන්
වෙට්ලන්ඩ් එකක් නැවත නිර්මාණය කිරීම තුලින්. ඒකට ඩීනයිට්‍රිෆිකේෂන් ප්ලාන්ට් එකක් දානවට වැඩිය මේක ඇත්තටම වඩාත් කාර්යක්ෂම විදියට ඔයගොල්ලන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි ඉකොනොමික් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා જાතියක් අපි තියෙනවා ආර්ථික උපකරණ වශයෙන් මේව හඳුන්වන්න පුළුවන්. එතකොට මේ උදාහරණයක් විදිහට කියනවා නම් මේ එක්සත් ජනපදයේ ඕන් හඳුනාගෙන තියෙනවා වෙට්ලන්ඩ් ක්‍රෙඩිට් කියලා જાතියක්. වෙට්ලන්ඩ් ක්‍රෙඩිට් එක එතකොට වෙට්ලන්ඩ් තියන අය ඒක අතේ තියාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් කවුරු හරි වෙට්ලන්ඩ් ඩිස්ට්‍රොයි කරනවා නම් ඒක විකුණන්න. එතකොට ඒ නැවත මේ මුදල උන්ට යොදවන්න පුළුවන් නැවතත් වෙට්ලන්ඩ් ඇති කිරීම සඳහා. එතකොට ඒක තමයි ඒකේ අරමුණ. අපිට මම හිතන්නේ මේ වගේ දේවල් ඉදිරියේදී පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ payment for ecosystem services. කවුරු හරි වෙට්ලන්ඩ් වගේ දේවල් සංරක්ෂණය කරනවා නම් ඒ සඳහා අපිට ඔවුන්ට යම්කිසි මුදලක් ගෙවන්න පුළුවන්. ඒතකොට මේක මේ වගේ දේවල් තමයි අපි ඉදිරියේදී මේව සඳහා පාවිච්චි කරන්න පුළුවන් ආර්ථික මෙබලම් විදියට හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ලයිඩ් එකේ මම මේ පෙන්වන්න හදන්නේ ඉන්ඩස්ට්‍රියල් ඇක්සිඩන්ට්ස් නිසා වෙට්ලන්ඩ් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතකොට 2016 වසරේ මේ සිද්ධ වුණු කෙමිකල් කන්ටැමිනේෂන් එකක් කාසිනෝජන් එකක්. ඒ කියන්නේ පිළිකාකාරකයක් කැලණි ගඟට එකතු වුණා. ඒතර අපි වෙට්ලන්ඩ් එකක් විදියට හඳුනාගන්නේ සහ අපි කොළඹ නගරේ මම හිතන්නේ ජල සැපීම සිද්ධ වෙන්නේ කැලණි ගඟ හරහා. ඒතර මෙතන සිද්ධ වෙච්ච ඩැමේජ් එක සම්පූර්ණ ඩැමේජ් එක බිලියන් 4කට කිට්ටුයි. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ අපිට කොම්පැනිය විසින් ගෙව්වේ මිලියන 160 ගාණක් පමණයි. බිලියන 4ක ඩැමේජ් එකකට මිලියන 160ක් අරගෙන අපි නතර වුණා. අතිවිශාල පොලූෂන් එකක් සිද්ධ වෙලා. ඒ වගේම තමයි මේ වගේ ආර්ථික වටිනාකම් අපි ගණනය කළොත් අපේ ඉන්ලන්ඩ් පෝර්ට් බොඩිස් වලට සිද්ධ වෙන ඔයිල් ස්පිල්ස් තියෙනවා නම් ඒ වගේ වෙන ඩැමේජ් එකක් මේවා හරහා ගණනය කරන්න පුළුවන්. එතකොට මේ මම හිතන්නේ ඊට පස්සෙත් මේ වගේ සිදුවීම් කීපයක් වාර්තා වුණා. මම හිතන්නේ අපි ගයිඩ්ලයින්ස් ඩෙවලොප් කරන්න අවශ්‍යයි. මේවා තවදුරටත් සිදුවීම වළක්වා ගන්න. ඒ වගේම තමයි ග්‍රීන් ඇකවුන්ටිංగ్ හරිත ගිණුම්කරණයටත් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් කියපු උදාහරණ සියල්ලම අපිට හරිත ගිණුම්කරණය සඳහා ශ්‍රී ලංකාවේ ගිණුම් නැවත හරිතකරණය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. මම හිතන්නේ මම ටිකක් වැඩිපුර කාලය ගත්තා. ඒකට සමා වෙන්න. බොහොම ස්තුතියි. මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක්. එතුමියගේ ඉදිරිපත් කිරීම ඉතාම වටිනවා අපට. අපි නොදන්න බොහෝ කාරණා එතුමිය ඉදිරිපත් කරා. ඇතරම අපි මේ තෙත්බිම්වල වටිනාකම නොදන්න නිසා, එහි සත්‍ය වටිනාකම නොදන්න නිසා අපි බොහෝ වෙලාවට මේවා වේස්ලෑන්ඩ් විදිහට තමයි සලකන්නේ. ඉතින් ඒ නිසා අපිට මහා විශාල විනාශයක් සිද්ධ කරලා තියෙනවා. හැබැයි අපි තවදුරටත් මේ පරිසර ආර්ථික විද්‍යාව විශේෂයෙන් පිරවැය තක්සේරුව වගේ ආම්පන්න භාවිතා නොකර අපි තීරණ දිගින් දිගටම ගත්තොත් එහෙම අපි තව අවුරුදු 20ක් විතර යනකොට 20ක් 30ක් විතර යනකොට කොහොමද 2050 විතර වෙනකොට කොළඹ තිබෙන තෙත්බිම් සියල්ලම වෙනසලා තිබෙන්නට පුළුවනි. ඉතින් ඒ නිසා මම හිතන්නේ එතුමියගේ ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා. මම මේ අවස්ථාවේදී කැමති ඊළඟ දේශනයට යන්නට කලින් පොඩි මත විමසීමක් කරන්නට. ඔබට පුළුවනි මේ තියෙන ස්ක්‍රීන් එකේ වැටෙන ප්‍රශ්නයට yes no or don't know කියලා ඉවරලා උත්තර ලියන්න. හැමෝටම තියෙන ටික් කරන්න විතරයි. එතකොට අපිට කොච්චරද කියලා වැටෙනවා. පොඩි වෙලාවක් මම දෙන්න කැමතියි. සියයට 30ක් විතරයි තාම. අනිත් අයටත් මම හිතන්නේ පුළුවන් මේකට උදව් කරන්න. 15 දෙනෙක් 17 දෙනෙක් පොඩි වෙලාවක් දෙන්නම් අපි.
හොඳයි. ඔටෝ ක්ලෝස් වුණේ ඇත්තටම තව වෙලාවක් දෙන්න තිබුණා මට. මං තවත් ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ ඒක රීලොන්ච් කරත හැකි මට. right ඕනේ. අපි යමු ඊළඟ දේශනයට. විශේෂයෙන් අපි වෙට්ලන්ඩ් පිළිබඳව දැනට මොකක්ද කරන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරා. ඉන් අනතුරුව වෙට්ලන්ඩ්ස් වල තියෙන නැත්නම් තෙත්බිම් වල තියෙන පාරිසරික වටිනාකම පිළිබඳව ඊළඟට ආර්ථික වටිනාකම පිළිබඳව අපි කතා කළා. අපි මේ නීති අපි මේ ආම්පන්න විශේෂයෙන් ඔය ටූල්ස් කියන ඒවා අපි ඇත්තරම භාවිතා කරනවද මේ තෙත්බිම් පිළිබඳ තීරණ ගැනීමේදී? දැන් ඒ සඳහා ජෛව පරිසර අධිකාරියට පරිසර අමාත්‍යාංශයට සම්බන්ධව ජෛව විවිධත්ව ඒකකයක් පිහිටවලා තියෙනවා. එතකොට එහි අධ්‍යක්ෂකවරී විදිහට කටයුතු කරන පද්මා අබේකෝන් මහත්මිය අපි එතුමියට අවස්ථාව දෙන්නට කැමතියි. ඊළඟට මේ නීතිය කොයි ආකාරයටද දැනට රට තුළ පාවිච්චි වෙන්නේ කියන එක පිළිබඳව අපට කරුණු ඉදිරිපත් කරන්නට. බොහොම ස්තුතියි හේමන්ත මහත්මයා. ඇත්තටම මේ වෙනකන් ගියපු දේශන වලින් අපිට දකින්නට ලැබුණා තෙත්බීමක තියෙන වටිනාකම, ඒව කොහොමද මිල කරන්න පුළුවන් ක්‍රමවේදයන් මොනවාද, ඒ වගේ දැනට අපි කරන ව්‍යාපෘතීන් මොනවාද කියන වගේ කරුණු. ඇත්තට මේ කරුණු ඉතාම වටින කරුණු සියලුම දෙනාට, රජයට වගේම සියලුම පරිසර විශේෂ සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම දෙනාට ඉතාමත් වටිනා අදහස් ගොන්නක් ඒ තුළ ඇතුළත් වුණා. පරිසර අමාත්‍යාංශයේ විදියට රාජ්‍යයේ පැත්තෙන් අපි මේ සඳහා මොනවද කරන්න කියලා. මොකද මේ පරිසරය ඉතා වැදගත් කියන එක අපිට කියවුණා. ඒ වගේම ඒ පරිසරයට තියෙන ප්‍රශ්න කොයි වගේ දේවල්ද කියන එකත් අපිට කියවුණා. මේ සියලු කරුණු හඳුනාගත්තට පස්සේ ඇත්තට පරිසර අමාත්‍යාංශය මේ සඳහා මේ තෙත්බිම් සුරකින්න ඕන කියන කාරණයට මැදිහත් වෙනවා 1990 ඉඳන්. 1990 තමයි මූලික වශයෙන් පරිසර විෂය භාර අමාත්‍යාංශයේ යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිත්වයෙන් තෙත්බිම් මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත වෙන්නේ. මේ කමිටුව 1995 වෙනකොට පරිසර අමාත්‍යාංශය ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් ස්ථාපිත වෙනවා. මෙතෙන්දී අපි මෙතෙන්දී එකතු වෙනවා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එක්ක ආයතන 23ක් පමණ මෙහෙයුම් කමිටුවට ඇතුළත් වෙනවා. මේ මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන අරමුණු වෙන්නේ ඔය දැන් අපි කතා කරපු දේවල් වලට කොහොමද අපි මුණ දෙන්නේ, කොයි විදිහේ දේවල්ද කියන එක. මෙතෙන්දී මුලින්ම මේ ඇත්තටම මෙතෙන්දී අරමුණ වෙන්නේ සියලුම රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා සංවිධාන මේ සියල්ල එකට එක්ව තෙත්බිම් ඒකාබද්ධව සංරක්ෂණය කරන්නේ කොහොමද? ඒ වගේම ඒවා තිරසාර විදියට සංවර්ධන කටයුතු වලට භාවිතා කරන්නේ කොහොමද කියන දේ තමයි අරමුණු කරගන්නේ. ඒ සඳහා මෙහෙයවන්නේ කොහොමද කියලා. මෙතෙන්දී ප්‍රධාන වගකීම් විදිහට තෙත්බිම් ඒ වෙනකොට තෙත්බිම් ප්‍රතිපත්තියක් අපිට තිබුණ නැහැ. ඒ නිසා තෙත්බිම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, ඊළඟට තෙත්බිම් සංරක්ෂණය සහ තිරසාර භාවිතය සඳහා අවශ්‍ය වන නීති, උපාය මාර්ග, ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, සංශෝධන සකස් කිරීම, ඒ වගේම තෙත්බිම් කොහොමද කළමනාකරණය කරන්නේ කියලා සැලසුම් කිරීම. දැන් තෙත්බිම් වල අපිට ඒ වෙනකොට තිබුණේ නැහැ සංගණනයක්. තෙත්බිම් මොනවාද තියෙන්නේ, කොච්චර තියෙනවද, ඒ තෙත්බිම් වල තොරතුරු මොනවාද කියන එක. ඔන්න ඔය කරුණු මූලිකව කරගෙන තමයි තෙත්බිම් මෙහෙයුම් කමිටුව ස්ථාපිත වෙන්නේ. මෙතෙන් මේ එහි ප්‍රතිඵලයක් විදිහට හැකියාව ලැබෙනවා තෙත්බිම් ඩිරෙක්ටරියක්, ඒ කියන්නේ තෙත්බිම් ලේඛනයක්, තෙත්බිම් 62කින් යුතු ලේඛනයක් ස්ථාපිත කරගන්න. ඒ වගේම 2006 දී තෙත්බිම් ප්‍රතිපත්තිය ස්ථාපනය කරන්නත් හැකියාව ලැබෙනවා. මෙතෙන්දී රාජ්‍ය අනුග්‍රහය විතරක් නෙමෙයි, රාජ්‍ය නොවන සංවිධානවල, ප්‍රජා සංවිධානවල සියලුම දෙනාගේ සහභාගීත්වය ලැබිලා තමයි අපි මේ වගේ කටයුතු කරන්නේ. ඒකම අපිට සංරක්ෂණ කටයුතු කරගෙන යන අතරතුර තෙත්බිම් සඳහා ජාත්‍යන්තරව
තියෙන සම්මුතින් වලටත් අපි බැඳෙනවා. ඒ බැඳිලා රම්සා සම්මුතියට බැඳුනහම රම්සා තෙත්බිම් ස්ථාපිත කරන්න රට පුරාම හඳුනා ගන්න. මෙතෙන්දී විශේෂයෙන්ම කටයුතු කරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අධිකාරියෙක්ව රම්සා තෙත්බිම් ප්‍රකාශයට පත් කිරීම. ඒ වගේම අපි කොළඹ තෙත්බිම් පැත්තට යොමු වුණොත් අපි හඳුනා ගන්නවා කොළඹ තෙත්බිම් දැන් අපිට කතා වුණා වගේ කොළඹ තියෙන තෙත්බිම් ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙනවා. නමුත් ඒ කොළඹ තියෙන තෙත්බිම් ඇත්තටම මේ නගර මැදේ තියෙන තෙත්බිම් මේවා ඊටාම වටිනවා අපේ ප්‍රජාවගේ දිවි පැවැත්මට. ඒ වගේම විවිධ දැන් කියවුණු වගේ පාරිසරික සේවාවන් රාශියක් සපයනවා. මෙන්න මේ නිසා මේ කොළඹ තියෙන තෙත්බිම් අපි කොහොමද සංරක්ෂණය කරන්න කියලා. මේ සඳහා අපි පරිසර අපේ ඇත්තට තෙත්බිම් මෙහෙම කමිටුවේ ප්‍රධානත්වයෙන් කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කරනවා මේ තෙත්බිම් සංරක්ෂණය කරගන්න අපි කටයුතු කළ යුතු ආකාරය කොයි වගේද කියන එකට අනුමැතියක් ලබා ගන්න. මෙතෙන්දී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන තෙත්බිම් ටික විවිධ දැන් අපි ඔය කතා වුණු සියලුම වැදගත්කම් ටික දක්වලා මේ වැදගත්කම් ටික නිසා අපි මේ තෙත්බිම රකින්න ඕනේ. ඒ රකින්න ඕන හේතුව දක්වලා මෙතන ඇත්තටම මුලින් කියුණා වගේ අපේ ඉතුරු වෙලා තියෙන්නේ කලාඹු තෙත්බිම් වලින් තියෙන්න ඕන ප්‍රමාණය 32%ක් වුණත් දැන් මේ වෙනකොට 15%ක් දක්වාම අඩු වෙලා කියන එකත් අපි එහිදී දැක්කුවා. ඊට පස්සේ අපි මෙතෙන්දී අපි ගත ඉල්ලපු අනුමැතිය තමයි මේ තියෙන කොළඹ තෙත්බිම් කලාපයේ තියෙන තෙත්බිම් සියල්ල ආරක්ෂා කිරීම සඳහා මෙතෙන්දී අපි ගත්තේ මේ තිරසාර සැලසුමකට අනුව සිදු කර යුතු සුවිශේෂී ඉන්දිකිරීම් මැරුණාම වෙනත් ඉන්දිකිරීම් සිදු කරන්න එපා කියන එකත් ඊළඟට තියෙන තෙත්බිම් මේ වෙනකොටත් මායිම් සලකුණු කරලා තියෙන කොළඹ නාගරික කලාපය තුල තියෙන තෙත්බිම් හායන් ලක්වීම වළක්වන්න විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ හැකි පරිදි හැකි අවකාශයේ තියෙන නීතිමය පද්ධතියක් තුළ සංරක්ෂණය කරන්න. ඒ වගේම තියෙන සියලුම තෙත්බිම් කළමනාකරණය සිදු කිරීමට වහාම කටයුතු කරන්න කියලා සංරක්ෂණය කරන්න කියන කරුණු තමයි මෙතෙන්දී අපි බලාපොරොත්තු වුණේ. ඇත්තට මේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවට අපට අනුමැතිය හම්බුණා. දැන් මේ වෙනකොට රජයේ ආයතන විදියට ගත්තම මේ නාගරික සංවර්ධන අධිකාරියෙන් කොළඹ තෙත්බිම් මැනුම් කරලා තිබුණා. තෙත්බිම් 45ක් මැනුම් අවසන් කරලා තිබුණා. මේ 45න් දෙකක් හැර ඉතුරු 43ක් මේ වෙනකොට අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අභය භූමි විදියට ප්‍රකාශයට පත් කරන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට සමහර ප්‍රදේශ සඳහා ගැසට් පත්‍ර සකස් කළා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යනකම් ගිහින් තියෙනවා. මැනුම් අවසන් කරපු ප්‍රදේශ මැනුම් ඉදිරියට කරන ප්‍රදේශත් ඒ විදිහටම ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා. මොකද මේ වෙනත් ආයතනයක් හරහා අපිට කරන්න බැරිකම තියෙන්නේ මේ නීතිමය පැත්ත ගත්තම පෞද්ගලික ඉඩම් තියෙනවා නම් අසාර හෝ වෙනත් මේ වනෝද්‍යාන හෝ ඒ කියන කාණ්ඩ යටතේ අපිට ප්‍රකාශයට පත් කිරීම හැකියාවක් නැහැ. මොකද මේ කොළඹ තෙත්බිම් ගත්තාම වැඩි ප්‍රමාණයක් තියෙනවා පෞද්ගලික ඉඩම්. මේ නිසා මේ සංරක්ෂණ කටයුත්ත අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීම ඒ වගේම තමයි මධ්‍යම පරිසර අධිකාරිය හරහා තෙත්බිම් පරිසර පනත යටතේ ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු වලින් අපි කතා වුණා දිනාලි ජයසිංහ මහත්මිය සමහර හඳුනාගත්ත තෙත්බිම් අපි පරිසර පනත යටතේ
ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු මූලික කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. කොළඹ තෙත්බිම් පැත්තෙන් ගත්තහම ඒ වගේ කටයුතු තියෙනවා. ඒ වගේම තමයි නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මේ වෙනකොට මේ තියෙන තෙත්බිම් වර්ගීකරණයක් සිදු කරනවා කාණ්ඩ 5ක් යටතේ. සංරක්ෂණය කළ යුතු තනිකරම සංරක්ෂණය කළ යුතු ආකාරය තෙත්බිම්, ඒ වගේම ඊළඟට තිරසාර සංවර්ධන කටයුතුත් එක්ක කරන්න ඕනේම, ඊළඟට ගොවිතැන් කරන්න පුළුවන් තෙත්බිම් විදිහට කාණ්ඩ 5ක් යටතේ හඳුනාගෙන තියෙනවා. මේ කාණ්ඩ 5 යටතේ හඳුනාගෙන මේ සඳහා වන ඒ ක්‍රියාකාරීකම් සිදු කළ යුතු ආකාරයේ මාර්ගෝපදේශ පද්ධතියක් මේ වෙනකොට කෙටුම්පත් කරලා තියෙනවා. ඒ සඳහා මේ පාර්ශවකාර ආයතන වලින් අදාළ අදහස් විමසීම් මේ වෙනකොට සිදු කරමින් තියෙන්නේ. එතකොට ඒ ගන්න මාර්ගෝපදේශ හරහා අපිට ඊටාම හොඳ කළමනාකරණයක් අපට දැනට ඉතුරු වෙලා තියෙන මේ තෙත්බිම් සඳහා සිදු කළ හැකි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මොකද මේක කොළඹට විතරක් නෙමෙයි, අත්‍තරම නාගරික සංවර්ධන අධිකාරිය මේ සැලසුම සකස් කරමින් තියෙන්නේ. දැනට හම්බන්තොට දිස්ත්‍රික්කෙත් ආරම්භ කරලා තියෙනවා. බෙලියත්ත කොට්ටාශේ මේ වෙනකොට ඒ වර්ගීකරණයට අදාළ තෙත්බිම් හඳුනා ගැනීමේ කටයුතු අවසන් කරලා තියෙනවා. මේ විදිහට රජයේ ආයතන දැනට ඇත්තටම මුල් කාලයේ ඔබ සියලු දෙනාගේම කියුණා වගේ මුල් කාලයේ මේ තෙත්බිමක වටිනාකමක් කිසි කෙනෙක් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන හඳුනාගෙන තිබුණ නැති නිසා නැතිවීම හේතුව තුල බොහෝ සෙයින්ම මේ තෙත්බිම් පරිහානියට පත් වෙලා තියෙනවා. නමුත් ක්‍රමයෙන් ඒ තෙත්බිම් වල වටිනාකම හඳුනා ගනිමින් තියෙනවා, හඳුනාගෙන තියෙනවා. යම් දුරකට ඒ අනුව තෙත්බිම් සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවරයන් ගැනීම සඳහා රාජ්‍ය ආයතන මෙන්ම අනිකුත් සියලු දෙනා යොමු වෙමින් පවතින බව දකින්න ලැබෙනවා. මේ සඳහා වන නීතිමය කරුණු 50 වලින් තියෙන කරුණු ගත්තාම මම එකින් එක ඒක නම් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද අපිට වන ජීවි සංරක්ෂණ වන සත්වහා වෘක්ෂලතා පනත, වන සංරක්ෂණ පනත, ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය පරිසර පනත වගේ දැන් නාගරික සංවර්ධන අධිකාරියේ තියෙන පනත්, ඒ වගේම තමයි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අදාළ පනත් යටතේ මේ තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා වගේම තිරසාර විදිහට භාවිතා කිරීම සඳහා වන ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. එතකොට ඒවා අපිට භාවිතා කරන්න ඕන කොයි ආකාරයේද කළ යුතු ආකාරයයි ඒ සඳහා කටයුතු කරද්දී නීතිමය බැඳීම් වලට යටත් වෙන්නේ නැති අය සඳහා ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් මුලින්ම අපිට මාර්ගෝපදේශ සකස් කිරීම වගේ දේවල් හරහා යන්න පුළුවන්. නමුත් ඊට පස්සේ නීතිමය කටයුතු සිදු කිරීමේ හැකියාවක් මේ තුල තියෙනවා. ඒ සියලුම දේට අපිට ප්‍රජාව මූලික වශයෙන්ම දැනුවත් කරගෙන යන්න පුළුවන් නම් තමයි මෙතෙන් ඉතාම වටින්නේ. මොකද ප්‍රජාව තුළ තෙත්බිම් සම්බන්ධයෙන් තෙත්බිම් සංරක්ෂණය කළ යුතුයි කියන අදහස තාමත් ස්ථාපිත වෙලා නැහැ කියන එක තමයි දකින්න ලැබෙන්නේ. මොකද ඒගොල්ලන්ට හැමතිස්සෙම පේන්නේ තෙත්බිමක් තියෙනවා නම් ඒකට කුණු දාන්න පුළුවන්, වතුර අපද්‍රව්‍ය ටික ඔක්කොම නිදහස් කරන්න පුළුවන්. කියන්නේ ඒක කාටවත් අයිති නැති තැනක් විදිහට තමයි දකින්නේ. ඒ தত্ত্বය වළක්වගෙන අපිට යන්න පුළුවන් නම් ඇත්තටම මේ සංරක්ෂණ කටයුතු කරන්න පුළුවන්. රජයේ විදිහටත් පරිසර අමාත්‍යාංශයේ විදිහටත් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතින්නේ අපි මේ දැනුවත් කිරීමට අවශ්‍ය පියවරයන් ගැනීමත්, නීතිමය කටයුතු සඳහා යොමු වී ඇති ආයතන සම්බන්ධීකරණය කරලා ඒ කටයුතු ඉක්මන් කිරීමත්, ඒ වගේම මේ සංරක්ෂණය සඳහා අපි මේ වෙනකොටත් හඳුනාගත්ත ප්‍රදේශ ටික ඉක්මනින් ප්‍රකාශයට පත් කරලා සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා තමයි අපේ උත්සාහය. ඒ සඳහා තමයි මේ වෙනකොට පියවරයන් ගනිමින් තියෙන්නේ. ඒ කරුණු ටිකක් තමයි දැනට අපි පරිසර විෂය භාර අමාත්‍යාංශය යටතේ සිදු කරමින් තියෙන්නේ. මෙතෙන්දී ඇත්තටම බලාපොරොත්තු වෙනවා සියලුම රාජ්‍ය ආයතන වලට ඒකාබද්ධ
සම්බන්ධීකරණයක් මේ කටයුතු කරගෙන යන්න. එහෙම ගියොත් අපිට මේ සංරක්ෂණ කටයුත්ත ඉක්මනින් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි මේ වගේ වටිනා සංවාදයකට ආරාධනා කිරීම සම්බන්ධව පරිසර යුක්ති කේන්ද්‍රයට වගේම හේමන්ත විතානගේ මහත්මයා ඇතුළු සියලුම කණ්ඩායමට බොහොම ස්තුතියි. පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකයේ අධ්‍යක්ෂ පද්මා අබිකොන් මහත්මියට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. එතුමිය බොහොම සුබදායක ආරංචියක් කිව්වා. දැනට තියෙන තෙත්බිම් වනජීවී දෙපාර්තමේන්තුවේ නැත්නම් වනජීවී පනත යටතේ ආරක්ෂා කරන්නට කටයුතු කරනවායි කියලා ඉවරලා මේ සඳහා ගැසට් පත්‍ර සකස් කරමින් තිබෙනවා කියලා මම හිතන්නේ ඒක සුබදායි ආරංචියක්. ඒත් එක්කම අපිට අහන්නට ලැබුණ ඊයේ පෙරේදා තලංගම වෙට්ලන්ඩ් එක හරහා අර පාරක් හදන්න යනවායි කියන එක පිළිබඳව මම හිතන්නේ ඒ පිළිබඳවත් අපි අවධානය යොමු වෙන්නට ඕන. නමුත් සමස්තයක් විදිහට අපිට නීති පද්ධතියක් තිබෙනවා මේවා ආරක්ෂා කරන්නට. ඒ නීති සමෝදායනය කිරීම සඳහා ස්ටියරින් කමිටි එකක් තියෙනවා මේ වෙලාව වෙනකොට. ඒ පිළිබඳව මම හිතන්නේ ඔබට යම් යම් අදහස් ඇති. අපට දේශන 3කින් 4කින් කරුණු ඉදිරිපත් වුණා. ඒ හරහා විශේෂයෙන් අපිට විවිධ ව්‍යාපෘති තිබෙනවයි කියන එක පිළිබඳව කතා වුණා. පාරිසරික වටිනාකම, ආර්ථික වටිනාකම් පිළිබඳව සහ නීති පද්ධතිය පිළිබඳව අහන්නට ලැබුණා. මේක ඔබේ වාරය. ඔබට පුළුවනි තවත් අපිට විනාඩි 30ක විතර කාලයක් තියෙනවා. ඔබට පුළුවනි ඔබට තිබෙන ගැටලු ඉදිරිපත් කරන්නට. ප්‍රශ්න තිබෙනවා නම් මේ අපිට ඉදිරිපත් කිරීම කරපු සියලුම දෙනාට. එහෙම නැත්නම් ඔබට යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නට පුළුවනි. ඊටාම කෙටියෙන් ඉදිරිපත් කරන තමන් කවුද කියලා හඳුන්වලා දීලා තමන්ගේ මයික් එක අන්මියුට් කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ වෙනකොට මේ Zoom ගැන හැමෝම දැන් දන්නවා. ඉතින් ඒක නිසා ඔබට ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. මම හිතන්නේ raise hand කියලා බටන් එකක් තියෙනවද ඔබට? එහෙම නැත්නම් හේමන්ත විතානගේ මහත්මයා ඉදිරිපත් කරන්න. මට ඉදිරිපත් කරන්න තියෙන්නේ දැන් කොළඹ වෙට්ලන්ඩ්ස් රැම්සා තෙත්බිමක් හැටියට නීතිගත කරලාද තියෙන්නේ. එතකොට අපි ඉදිකිරීම කරනකොට මොන වගේ බලපෑමක්ද දැන් තියෙන්නේ මේ දැන් තත්ත්වය? හොඳයි, මම හිතන්නේ පද්මාට පුළුවන් වෙයි එකට උත්තරයක් දෙන්නට. මේ වෙනකොට 2018 අවුරුද්දේ ඉඳලා කොළඹ නාගරික තෙත්බිම් කලාපය රාම්සා යටතේ නාගරික තෙත්බිමක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට ඒ කලාපය තුල යම්කිසි ඉදිකිරීමක් කරනවා නම් ඒ ඉදිකිරීම මේ අපේ රාම්සා තෙත්බිමක් විදිහට ප්‍රකාශයට පත් කරාම අපේ දේශීය නීති යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දේශීය වශයෙන් තියෙන පරිසර පනත හෝ වනජීවී වනසත්තු වෘක්ෂලතා ආඥා පනත හෝ එහෙම නැත්නම් ගොවිජන සේවා පනත යටතේ කුඹුරු ඉඩම් වලට තියෙන නීතිමය කටයුතු ඒ නීතිමය කටයුතු යටතේ තමයි ක්‍රියාත්මක විය යුතු වන්නේ. ඒ යටතේ නීතිමය බලපෑම තියෙනවා. ඒ නීතියට අනුව ක්‍රියාත්මක වීම සිදු විය යුතුයි. ඒ වගේම මට මතකයි වනජීවී දෙපාර්තමේන්තුවේ මංජුලා අමරරත්න මහත්මයා වරක් ප්‍රකාශ කළා කොළඹ රම්සා වෙට්ලන්ඩ් එකක් විදිහට ඩික්ලෙයාර් කරනකොට අර අනික් රම්සා වෙට්ලන්ඩ්ස් විදිහටම නෙවෙයි ඒක කරලා තිබෙන්නේ කියලා ඉවරලා මම හිතන්නේ ඒක පිළිගැනීමක් විතරයි. එහෙම විශේෂිත නීතියක් සකස් කළ නැහැ කියලා එතුමා ප්‍රකාශ කරා. මම හිතන්නේ පද්මා අබේකොන් මහත්මයාත් ඒ කාරණේම තමයි ඉදිරිපත් කරේ. නමුත් අපිට ඒ ස්ථාන වලට තිබෙන
නීති ඒ අවස්ථාවට බලපවත්වනවා. නමුත් ඒත් එක්කම දැන් ඉදිරියට ගැසට් කරොත් එහෙම ඊට වඩා වැඩි බලයක් මේවා ආරක්ෂා කරන්නට ලැබෙනවා. ඉතින් මම හිතන්නේ අපි ගැසට් කරන එක ඉක්මනින් සිද්ධ වෙනවා නම් මේ වෙට්ලන්ඩ්ස් වලට මීට වඩා ආරක්ෂාවක් ලබා ගන්නට පුළුවන් වේවි. තව ප්‍රශ්න තිබෙනවද? අදහස්? හේමන්ත මහත්මයා මටත් මේ මම අනුරාධ people volunteers මම හිතන්නේ මාව දන්නවා මේ අපි තලංගම තෙත්බිම ආශ්‍රිතව කටයුතු කරනවා. විශේෂයෙන් මම හිතන්නේ හේමන්ත මහත්මයා ආපු ප්‍රශ්නෙට උත්තරයක් මම පද්මා බේකොන් මහත්මියගෙනුත් බලාපොරොත්තු වෙනවා. මොකද අර තලංගම හරහා ඉදිවන මාර්ගය සම්බන්ධයෙන් මේ වර්තමාන තත්ත්වය මොකක්ද කියන එක අපිට පැහැදිලි අවබෝධයක් නැහැ. අනිත් දේ තමයි අපි මුලින්ම අපි මේ අපි ජෙෆ් එකත් එක්ක අපි කරන මේ කොළඹ තෙත්බිම් ආශ්‍රිත අපේ ව්‍යාපෘති අපි ප්‍රසන්ට් කරා විශේෂයෙන් මෙහෙයුම් කමිටුවට. එතනින් පස්සේ අපිට අවස්ථාවක් ලැබුණේ අපි කරපු අපි කරගෙන ගිය ව්‍යාපෘති සහ අපි දැනට මොනවද කරලා තියෙන්නේ කියන දේ පිළිබඳව ඒ දැනුවත් කිරීම කරන්න. ඒක කොහොමද අපිට කරන්න අවස්ථාව දෙන්නේ කියන එක සහ අපි දැනට මේ තෙත්බිම් තුල අපි ආයතනයේ සහ තවත් ආයතන කීපයක් පර්යේෂණ කරලා තියෙනවා. විශේෂයෙන් ජෛව විවිධත්වය සම්බන්ධයෙන් පර්යේෂණ කීපයක් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ජල තත්ත්වය පිළිබඳව ඒ වගේ අධ්‍යයනයන් කීපයක් කරලා තියෙනවා. එතකොට ඒ වගේ අපි හොයාගත්ත දේවල් අපි ඒවා කොහොමද අපේ ෆයින්ඩින්ග්ස් මේ ඔය මෙහෙයුම් කමිටුවට දෙන්නේ? මම හිතන්නේ ඒකත් ඉතාමත් වැදගත් වෙයි අපේ ඉදිරියට මේ තෙත්බිම් කළමනාකරණයේදී දැනට වර්තමානයෙන්ම කරපු මේ අධ්‍යයනයන් මේ ප්‍රතිඵල ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් මට ඒ දේ තමයි කියන්න තියෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි අනුරාධ මහත්මයා. ප්‍රශ්න දෙකක් ඇහුවේ. එකක් තමයි මේ තලංගම හරහා යන පාර පිළිබඳව සහ දැනට මේ පරිසර සංවිධානය එකතු වෙලා කරපු ව්‍යාපෘති වලින් ලැබිච්ච දත්ත කොයි ආකාරයටද මේ මෙහෙයුම් කමිටුවට ලබා දෙන්නේ කියන එක පිළිබඳව. පද්මා අබේකෝන් මහත්මියට ටික ඉදිරිපත් වුණේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ විමසීම් සම්බන්ධයෙන්. තලංගම හරහා යන පාර සම්බන්ධයෙන් නම් දැනට මාර්ග සංවර්ධන අධිකාරියත් පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශ ලේකම්තුමන් අතර මේ වෙනකොට සාකච්ඡා පවතින්නේ. තවම තීරණයකට ඇවිල්ලා නැහැ. සාකච්ඡා මට්ටමේ පවතිනවා. මේ අනිත් කාරණේ සම්බන්ධයෙන් නම් ඇත්තටම අපි අර මුල රැස්වීමෙන් පස්සේ මේ තියෙන මේ කොවිඩ් තත්ත්වයක් එක්ක අපිට සාකච්ඡා අපේ මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් තියාගන්න හම්බුනේත් නැහැ. මොකද ඒක අපි කණ්ඩායම එකතු වෙලා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙම වුණොත් අපේ මේ විදිහටම මේ virtual meetings විදිහට කරනවාද කියලා තාම තීරණය කළා නැහැ. ඒ අවස්ථාවකදී තුමන්ලගේ පර්යේෂණ සඳහා දැන් අපි දිගටම ඔය කරපු පර්යේෂණ සම්බන්ධයෙන් කතා කරන්න තීරණය කළා තියෙනවා. අපිට මෙහෙම ඒ කැමැති ආයතන වලින් අපිට එනවනම් ඉල්ලීමක්. එතකොට අපිට ඒවා එකතු කරගන්න පුළුවන් අපේ වැඩසටහන සකස් කරගනිද්දී ඔබතුමාට පුළුවන් නම් ලේකම්තුමාට පරිසර අමාත්‍යාංශ ලේකම්තුමන්ට යොමු කරන්න මේ මෙන්න මේ කමිටුවට මේ අපේ කියන තෙත්බිම් මෙහෙයුම් කමිටුව සඳහා ඔබතුමා යොමු කරන්න බලාපොරොත්තු වෙන කරුණු ටිකත් එක්ක විස්තර. එතකොට අපිට ඒක කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට සමහර වෙලාවට අපි ළඟ තොරතුරු තිබුණ නැත්නම් අපිට ගෙන්වා ගැනීමේ මගහැරීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඉල්ලීමක් එවනවා නම් හොඳයි. ඉල්ලීමක් එවුවොත් අපිට ඒක වඩා හොඳින් සලකා බලන්න පුළුවන්. එහෙම නැති වුණොත් අර මගහැරෙන්න පුළුවන් අපි ළඟ තොරතුරු නැතිවීම හේතු වෙයි. හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට රොහන් කුරේ මහත්මයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ඉල්ලනවා කමෙන්ට් එකක්. බොහොම ස්තුතියි හේමන්ත විතානගේ මහත්මයා. ඒ වගේම සියලුම ප්‍රසන්ටර්ස්ලටත් මගේ ස්තුතියි. ශේත්‍රයේ ප්‍රවීණයන් හැටියට ඉදිරිපත් කිරීමේ තාම ඉහළයි. මම ඇත්තටම රොහන් කුරේ. මම නගර සැලසුම් ශිල්පය සහ ඒ වගේම අපදා කළමනාකරණය පැත්තේ වැඩ කරන පුද්ගලයෙක් ලෙස සහ ඒ වගේම ලංකාව සහ විවිධ රටවල වැඩ කරපු අත්දැකීම් එක්ක සාමල් කොළඹ දිස්ත්‍රික්කයේ ඔය කියන නාගරික සැලසුම් සංවර්ධන ඒ පිළිබඳ ශේත්‍ර අධ්‍යයන ඒ වගේ වැඩසටහන සහභාගී වීම නිසා මම මෙන්න මෙහෙම දෙයක් කියන්න කැමතියි.
මං හිතන්නේ මෙතන මේ ෆෝරම් එකෙත් අද නැහැ නාගරික සංවර්ධන අධිකාරියේ කවුරුත් මම හිතන්නේ අඩුමතරේ මම ඉන්වයිට් කරා මගේ අපේ නාගරික සාමාන්‍ය අපේ තියෙනවා යන් ප්ලෑනර්ස් ෆෝරම් එක මොරටු විශ්වවිද්‍යාලේ නාගර සැලසුම් සංවර්ධන නමුත් මම හිතන්නේ කවුරුත් ඉන්නවද දන්නේ නැහැ. නමුත් කොහොමද මම මෙන්න මේ දේ මතු කරන්න කැමති. කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ ඇත්තටම කොළඹ කියන්නේ දැන් කොළඹ දැන් මේ මාතෘකාව වෙලා තිබුණේ වගුරු බිම් නොමැතිව කොළඹ නගරයට පැවතිය හැකිද කියන එකනේ. නමුත් මම හිතන්නේ ඊට වඩා වැදගත් වෙනවා කතා කරන්න පුළුවන් නම් වගුරු බිම් ආරක්ෂ කොළඹ නගරය සහ අවට තියෙන කොළඹ තවත් අදාසන්න ප්‍රදේශයේ තියෙන මේ වගුරු බිම් ටික ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. මොකද වගුරු බිම් තිබුණා. මොකද මේක දැන් කොළඹ ආරම්භ වුණේ 1505 ඉඳන් ඊටත් ඊට කාලේ ඉඳන් කොළඹ වගුරු බිමක්නේ. පෘතුගීසින්ගේ කාලේ ඉඳන් අපි දැන් ඇත්තටම අධ්‍යයන කටයුතුදී කියනවා පෘතුගීසි කාලේ ඉඳන් අපි මේ ප්‍රදේශය පිළිබඳ අධ්‍යයන කටයුතු වෙලා කරනවා. කොහොමද ඊළඟ පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි කොහොමද කොළඹ වෙනස් කරේ කියලා කොළඹ සිටියම කොළඹ නගර සිටියම. ඉතින් ඒ වගේම 1921 තමයි පැට්‍රික් ගෙඩස් කියන නගර සැලසුම් ශිල්පියා ලංකාවට ඇවිල්ලා කොළඹ දිස්ත්‍රික්කය කොළඹ විශේෂයෙන්ම කොළඹට නගර සැලසුමක් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇබකොම්බි වගේම පැට්‍රික් ඇබකොම්බි වගේ ඇවිල්ලා නැවත වතාවක් ඒක වෙනස් කරගෙන ගියා. ඉතින් මේ හැමෝම කල්පනා කරේ වගුරු බිමක තියෙන නගරයක් හැටියට තමයි. එතකොට මේක වෙනස් විදිහකට හිතලානේ සැලසුම් සකස් කරලා තියෙන්නේ. නමුත් දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ අපි මේ වගුරු බිම් ටික එක ආයතනයකට බාර දීලා ඒ කට්ටියට කියනවා මේක සැලසුම් කරන්න කියලා. නමුත් නාගරික සංවර්ධනය ඒ විදිහට සිද්ධ වෙනවා. නමුත් අපි හැමෝම දන්නවනේ නාගරික මුළු කොළඹ දිස්ත්‍රික්කයේම නාගරික සංවර්ධන නාගරික සංවර්ධන කලාපයක්. ඉතින් මේ නාගරික සංවර්ධන කලාපයක සැලසුම් විවිධ සංවර්ධන වැඩසටහන් කිරීමේදී විවිධ ආයතනවල අවසරය ලැබෙනවා. මම දන්නේ සමහර ආයතන මෙතන ඉන්නවද කියලා. කොහොම වුණත් මේ කියන මේ සංවර්ධන කලාපය කියන එක ඇතුලේ තමයි මේ සියලුම මම දැන් මහාචාර්ය දේවක මේ වෙරකොන් මහත්තයත් පෙන්වුවේ මේ තියෙන ඔක්කොම මාර්ෂ්ලෑන්ඩ් වෙට්ලන්ඩ්ස් ඔක්කොම තියෙන මේ සංවර්ධන කලාපය ඇතුලේ. ඉතින් මම දකින දේ තමයි මේ ඔක්කොම ටික ඇත්තට මම දන්නේ කීයක් මේක ගැසට් කරලා තියෙනවද කියලා. මේක තමයි ලොකුම ගැටලුව. මම හිතන්නේ හේමන්ත මහත්තයත් එකඟ වෙයි. මේ එකක් මම හුඟක් ඒවා ගැසට් කරලා නැහැ. මේ දැන් තලංගම ටැංක් එක මම දන්නේ නැහැ ගැසට් කළාද කියලා. මේවා ගැසට් කළන්න සමහර. උදාහරණයක් මම ඉන්නේ මත්තේකොට ටැංක් එක. ලංකාවේ මේ 1994 පළවෙනි වතාවට අපි රෙකෝඩ් කරා මේ කොමන් කූඩ් ඒ කාලේ. ඉතින් ඒ කාලේ ඉඳන් ඒක කොහොම හරි යම් මට්ටමකට රක්ෂිත ප්‍රදේශයක් කරගත්තා. කොහොමගම් ප්‍රාදේශ සභාවටයි. ඉතින් මේවා තියෙන්නේ දැන් මේ අපේ රටේ තියෙනවානේ දැන් නාගරික සංවර්ධන කලාපයක් වුණාට ප්‍රාදේශ සභාව මගින් තමයි මේවයි සංවර්ධන සැලසුම් අනුමත කරන්නේ. එතකොට මේ කියන දේවල් අනිත් එක තමයි අපේ මේ කොළඹ සියලුම මේ තියෙන වෙට්ලන්ඩ්ස් වල අතර කනෙක්ටිවිටි එක නැති වෙලා ගිහිල්ලා. අපි කියන්නේ මේ දැන් උදාහරණයක් විදිහට මේ ඔක්කොම එකම පද්ධතියක්නේ. අපි මේ කෑල්ලෙන් කෑල්ල දැන් දැක්කට මේ ඔක්කොම එකට තිබුණේ. මේ කෑලි ටික ඔක්කොම දැන් වෙන වෙලා. ඉතින් මේවා පුළුවන් තරම් එකහුව කරගන්න තමයි මම හිතන්නේ අපි කටයුතු කරන්න. මගේ එක පොඩි කෙටි හැඳින්වීමක්. thank you. හොඳයි බොහොම ස්තුතියි. තවත් දෙන්නෙක් ඉන්නවා කරුණු මේ ප්‍රශ්න හෝ අදහස් ඉදිරිපත් කරන සංදීපනි ජයමාන සහ දිනුෂ. මුලින්ම සංදීපනිට thank you sir. හැමෝටම සුබ උදෑසනක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ලස්සන කොළොන්නාව තරුණ එකමුතුව මම සංදීපනි ජයමාන්න. මම කියන්න කැමති පද්මමිස් කිව්වා වගේ අර ගොඩක් තෙත්බිම් ගැන මිනිස්සු වැඩිය දන්නේ නැහැ. ඒ ගැන කිසිම ඒගොල්ලන්ට දැනුමක් නැහැ. එතකොට ඒවා නිකන් කුණු දාන්න තියෙන තැන් විතරක් කියලා මේ කියන්නේ ඒක ඉමේජ් කරගෙන ඉන්නවා කියලා. ඉතින් මං කැමති කියන්න අපේ තරුණ එකමුතු එකතු වෙලා මේ තෙත්බිම් ගැන ඇප් එකක් අදලා තියෙනවා. ඒකේ සියලුම තෙත්බිම් ගැන විස්තර ඇතුළත් වෙනවා. සහ ඒකේ මේ කොහොමද කියන්නේ තෙත්බිමක් රැක ගන්න ඕනේ සහ මේ කොහොමද මේ කියන්නේ තෙත්බිමක් කියන්නේ මොකක්ද කියලා, ඇයි අපි රැක ගන්න ඕනේ කියලා ඒකේ ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් තාක්ෂණයත් එක්ක යන ගමනක මේ වගේ දෙයක් හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් මේකේ අදහසක් මම ඉදිරිපත් කරන්න ඒ අදහස් තමයි ඉදිරිපත් කරන්න කැමති වුණේ. ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි සංදීපනි. බොහොම හොඳ දෙයක් කියලා මම විශ්වාස කරනවා. දිනුෂ ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් සුබ උදෑසනක් හේමන්ත මහත්මයා ඇතුළු සියලු දෙනාට.
මගේ ප්‍රශ්නයක් තියෙනවා මේ පත්මා අබේසේකර මහත්මියට. අපි කොළඹවට තෙත්බිම් ගැන කතා කරපුවාම කොළඹට තදාසන්නව කොළඹට ආසන්නයේම තියෙන්නේ මේ අපේ මුතුරාජවැල අබේ භූමියට විශාල තර්ජනයක් තියෙනවා මේ වන විට එක්තරා සමාගමක් විසින් ඔවුන්ගේ විවිධ වූ සංවර්ධන කටයුතු සඳහා මේ අබේ භූමිය මේක අබේ භූමියක් මේ අබේ භූමියේ විශාල බිම් ප්‍රමාණයක් අක්කර 1000ක් පමණ බිම් ප්‍රමාණයක් යම්කිසි ඔවුන්ගේ සංවර්ධන කටයුතු සඳහා ඉල්ලනවා. එතකොට ඒකට විරුද්ධව එම ආයතනයටත් මධ්‍යම පරිසර අධිකාරියටත් විරුද්ධව මම හිතන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැනටමත් නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒතර මම මාබේසේකර මහත්මියගෙන් අහන්නේ ඔවුන්ගේ මේක සංවර්ධනය කරන්න ඔවුන් කරන ඉල්ලීම සහ මොකද්ද මධ්‍යම පරිසර අධිකාරියේ මුතුරාජින සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය සහ මගේ දෙවෙනි ප්‍රශ්නේ මේ මෑතකදී පුවත්පත්වල සමාජ මාධ්‍යයේ සියල්ලංගෙම පළ වුණා ඒ ආයතනයේට යම්කිසි අවසරයක් මේ මධ්‍යම පරිසර අධිකාරියෙන් දීලා තියෙනවා කියලා. එතකොට එහෙම අවසරයක් දීලා තියෙනවද එහෙමත් නැත්නම් එහෙම දීලා නැද්ද? සහ මොකද්ද මුතුරාජවැල සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය මධ්‍යම පරිසර අධිකාරිය කියන එක මම මිස්ගෙන් අහන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ පත්මා බේකෝන් මහත්මියට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් වුණා. අපි එතුමියට උත්තර දෙන්න පුළුවන් ප්‍රමාණයට අපි එතුමියට අවස්ථාව ලබා දෙනවා ඒකට උත්තර දෙන්න. දිනේශ මහත්මයා මේ දැන් ඔය කියන විදිහට දැන් අපිට ආයතන හරියටම උත්තරයක් දෙන්න අමාරු. නමුත් දැනට කතා වෙන එක්තරා ආයතනයක් තියෙනවා හොටෙල් සංකීර්ණයක් වගේ ඉදි කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා මධ්‍යම පරිසරයේ. ඒ සඳහා මේ වෙනකන් අවසර ලබා දීලා නැහැ. ඒක මේ මොකද ඒ ව්‍යාපෘතිය සඳහා සංචාරක මණ්ඩලයෙන් ලබා දෙන්න ඕනේ අනුමැතියක් තියෙනවා. ඒවා හැම මේ වෙනකොට ලබා දීලා නැහැ. පරිසර අධිකාරිනුත් අනුමැතියක් ලබා දීලා නැහැ. මුතුරාජවැල තෙත්බීම සම්බන්ධයෙන් ගත්තම මුතුරාජවැල තියෙනවා අබේ භූමියක් තියෙනවා අන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය වෙන. ඊට පස්සේ පාරිසරික ප්‍රදේශයක් තියෙනවා පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් තියෙනවා මධ්‍යම පරිසර අධිකාරියේ යටතේ කළමනාකරණය වෙන ඒ ප්‍රදේශ සම්බන්ධයෙන් ඒ නීතින් යටතේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ යම් ගැටලුවක් තියෙන්නේ මේවායේ මායිම් හරියටම හඳුනාගෙන නොමැතිවීම හේතුවෙන් දැනට ඒවා විනාශයටපත් තියෙන අනවසර අල්ලා ගැනීම සිදු වෙමින් තියෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඒ ආයතන දෙක හරහා තමයි සිද්ධ වෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි. රවින්ද්‍රනාත් දාබරේ මහත්මයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා තියෙනවා. හේමන්ත ඔව් හේමන්ත දැන් අපි දකිනවා හැමතැනම මේ විශේෂයෙන් තෙත්බිම් ඇතුළු විවිධ පරිසර පද්ධතීන් විනාශ වෙනවා. නමුත් මේ විනාශ වෙන පරිසර පද්ධතීන්හි ඒ විනාශය පිළිබඳව තියෙන කොස්ටිං එක පිළිබඳව ගයිඩ්ලයින් එකක් රජයෙන් වගකිව යුතු ආයතන වලින් එහෙම නැත්නම් ඒ සම්බන්ධව බලයක් තියෙන දැනුමක් තියෙන ආයතන වලින් සකස් කරලා හෝ එහෙම නැත්නම් ඒ සම්බන්ධව ගැසට් කිරීමක් කරලා නැහැ. මොකද සමහරලාට විශේෂයෙන් ඔය අපිට නඩුවලදී පවා අවශ්‍ය වෙන සමහරලාට එන්වයරන්මන්ටල් ඩැමේජස් ගැන කතා කරනකොට ඒ ඩැමේජ් එකේ කොස්ටිං කොහොමද කරන්න කියන එක පිළිබඳව ගයිඩ්ලයින් එකක්. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ රජයේ හෝ වගකිව යුතු ආයතනවල අඩු ගානේ ඇනුවලි හරි මේ විදිහේ මේ කොස්ටිං මෙතඩ් එකක් ගැසට් කිරීම ක්‍රමවේදයක් හදාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ ඒකට ඩොක්ටර් ප්‍රශාන්තිටත් ඉදිරිපත් කරන්න පුළුවන් අදහසක්. තවත් එක්කෙනෙක් අවස්ථාව ඉල්ලලා තිනවා. අපි ඊටත් ඒ අවසාන ප්‍රශ්නේ විදිහට සලකමු. අපේ කාල සීමාව ඉවරගෙන යන අන්ද විජේසූරිය මහත්මයා අන්මියුට් කරගන්න මයික් එක විජේසූරිය. හේමන්ත ඔව් ඇහෙනවා මම විජේසූරිය. දැන් කියවිච්ච කාරණා කීප ගැන අහුම්කම් දුන්න මම ටිකටම දැන් මේ වෙට්ලන්ඩ්ස් එහෙම නැත්නම් මේ වගුරු වීම ආරක්ෂා කිරීම පිළිබඳව හුඟක් විට කතා වුණේ නීතිමය තත්ත්වයන් ඇති කිරීම සහ ගැසට් කිරීම. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති මම හිතන්නේ මට දන්නවා ඇති
මුතුරාජවැල ගැන කතා වුණා. ඒකේ සෙන්චුරි එකක් තියෙනවා ගැසට් කරපු. මම හිතන්නේ පහුගිය කාලෙකදී ඒ අක්කර 100 ගාණක් ඩී ගැසට් කරා. ඉතින් ඔය ගැසට් කිරීම කියන එකත් එයම තමයි ඩී ගැසට් කරන්නේ. එතකොට ඇත්තටම අර දාවරි මහත්තයත් කතා කරා වගේ මේකට වෙට්ලන්ඩ්ස් රැක ගන්න මොනවද තියෙන ස්ට්‍රැටජිස් මේ මම හිතන්නේ ඒකට තියෙන අනිත් ඕල්ටර්නේටිව්ස් මොනවද කියන එක තමයි හුඟක් වෙලාවටම හිතන්න වෙන්නේ. එතකොට ඇයි වෙට්ලන්ඩ්ස් වලට මේ තරම් තර්ජනයක් තියෙන්නේ? මිනිස්සුන්ට ඉඩම් වල ප්‍රශ්නයක් තියෙනවා. ඩෙවලොප්මන්ට්ස් වලට යම් කිසි මට්ටමක ත්‍රෙට් එකක් තියෙනවා, රික්වයර්මන්ට් එකක් තියෙනවා මේ ඉඩම් වලට. ඒකෙදි තමයි මේ වෙට්ලන්ඩ්ස් වලට ත්‍රෙට් එක එන්නේ. ඕකම තමයි මම හිතන්නේ හේමන්ත අපි කතා කරන්න ඕනේ තවත් කාරණයක්. අර ආකියොලොජිකලි ඉම්පෝටන්ට් සයිට්ස් කොච්චර තියෙනවද කොළඹ? පිටකොටුව හරිය 50ක් විතර තියෙනවා. දැන් ඒවටත් ලොකු ත්‍රෙට් එකක් තියෙනවා මේ ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලට මේ කොළඹ ආවට. ඉතින් ඕකට මොකද තියෙන විසඳුම කියන එක මම හිතන්නේ රාජ්‍ය අංශ මගෙන් විශේෂයෙන්ම අර මහත්මිය කතා කරා UDA නාගරික සංවර්ධන අධිකාරිය වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක එක කාරණාවක් මට සඳහන් කරන්න තියෙන. අනිත් එක තමයි අර තලංගම වෙට්ලන්ඩ් එක උඩින් යන පාර කියලා කියන්නේ රුවන්පුර එකද? නෑ අර රාජගිරියට එන පෑලියගොඩ ඉඳලා එන එක්ස්ටෙන්ෂන් එක යන්න යනවා. ඔව්. හැබැයි ඒක එලිවේටඩ් එකක් විදියට. ඒක ඉදි වෙන්නේ මේ එලිවේටඩ් එකක් හැටියට නේද? එලිවේටඩ් එකක් විදියට යන්නේ. නමුත් ඒකේ තියෙන කණු ටික ඔක්කොම ගත්තාම සෑහෙන වෙට්ලන්ඩ් ප්‍රමාණයක් ඒකට යනවායි කියන එක තමයි දැනට සමාදෙනවා. ඕල්ටර්නේටිව් එකක් දැන් මේ පාරේ අවශ්‍යතාවයක්ම තියෙනවා නම් එලිවේටඩ් සෙක්ෂන් එකක යන්නේකින් වෙට්ලන්ඩ් එකට තියෙන ත්‍රෙට් එක ගොඩක් අඩු වෙනවා. හැබැයි හේමන්ත අපි මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි ඔයගෙම තමයි වේරස්ගඟ වෙට්ලන්ඩ් එකට ආපු ත්‍රෙට් එක සදර්න් එක්ස්ප්‍රස් වේ. ඔව්. ඔයාලට මතක ඇති. ඔව්. ඒකෙදි උනේ ඒක පරිසර අධිකාරිය මගින් EIA process එකේදී වේරස්ගඟ සෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම අයින් කරා. අයින් කරලා ඒක රිජෙක්ට් කරලා තමයි අර හයි ග්‍රවුන්ඩ් එකට ඒක shift කරේ. ඒක නිසා අද වේරස්ගඟ වෙට්ලන්ඩ් එක මත පරිසර අධිකාරියට සන්තෝෂමත් වෙන්න පුළුවන් කාරණාවක් වේරස්ගඟ වෙට්ලන්ඩ් එක අද රැකිලා තියෙනවා. ඉතින් ඔය අර EIA process එකේ තියෙන alternatives කියන කාරණාව හරියට සලකා බලනවා නම් ඔයාලට විසඳුමක් ලබා ගන්න පුළුවන් මම හිතනවා. හොඳයි. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපිට කාල වේලාව පිළිබඳ ගැටලුවක් තිබෙන නිසා මම කැමති අවසාන වශයෙන් යමක් ඉදිරිපත් කරන්න. හොඳයි. නාගරික සංවර්ධන අධිකාරිය. බොහොම ඉදිරිපත් කරන්න. ඔව් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිසර ඇත්තරම මේක මේ නගර සංවර්ධන සැලසුම් සැදීමේදී අපි දන්නවා ඔබතුමාලා අපි local authority level එකට යනකම් යනවා. ඒක තමයි විශේෂයෙන්ම වෙන්න ඕනේ. මොකද master plan level එකට වඩා කුඩා පරිමාණයට යන නිසා මේ local authority level එකේදී විශේෂයෙන්ම මේ ප්‍රදේශ ගැන අවධානය යොමු කරලා අපිට සැලසුම් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි නාගරික සංවර්ධන අධිකාරිය හදන සියලුම සංවර්ධන සැලසුම් වලට මේ තෙත්බීම් කළමනාකරන සැලැස්මක් දැන් ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව 2018-19 හදපු සංවර්ධන සැලසුම් ලංකාව පුරාම 29ක් හැදුවා. ඒකෙදී බස්නාහිර පළාතට විශේෂයෙන් 8ක් අපි සකස් කළා. ඒකට තෙත්බීම් කලාපීකරණ සැලැස්මක් දාලා තියෙනවා. ඒ සැලැස්ම අපි තෙත්බීම් මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරලා ඒකෙත් අනුමැතිය ලබාගෙන ඒ රිවිව්ස් ඔක්කොම ඉන්ටග්‍රේට් කරලා තමයි ඒක ෆයිනල් ඩිසිෂන්ස් අරගෙන තියෙන්නේ. ඒකෙදී ආයතන 25ක් විතර අපිත් එක්ක එකතු වුණා ඒ කොමිටිස් වලට. ඒ ඔක්කොගේම අදහස් එකතු කරලා තමයි අපි අවසාන සැලැස්ම හදලා දැන් ඒක හදන බස්නාහිර පළාත තුල හදන හැම සංවර්ධන සැලැස්මකටම අපි ඒක ඇතුළත් කරනවා. මේක 2006 දී පටන් ගත්තේ. ඊට පස්සේ දැන් 2016 17 ගංගවතුරත් එක්ක අපහු අපි රිවිව් කරා ඒක. රිවිව් කරලා ඊට පස්සේ දැන් ඒකේ ෆයිනල් මේක තමයි හැම සංවර්ධන සැලැස්මකටම ඇතුළත් කරන්නේ. එතකොට සංවර්ධන සැලසුම් දැන් ඉදිරියට 2021 වර්ෂයේදී තව 43ක් හදනවා. ඒ 43ටත් බස්නාහිර පළාතෙන් අපිට පළාත් පාලන ආයතන 20 ගාණක් වගේ කව වෙනවා. ඒ 20 ගාණටමත් අපි මේක මේ ඇතුළත් කරනවා. එතකොට ඇත්තටම ඔය තෙත්බීම් වලට කලාප එතනදී ඒ ඒරියා එක අනුව විශේෂ කලාප එනේවා අපි වෙන වශයෙන් ගිහිල්ලා ස්ටඩි කරලා තමයි මේකට මේ කලාපීකරණය කරලා තියෙන්නේ. ඒ අනුව අපිට මේ විශේෂයෙන් ගොඩක් වෙලාවට මේ තියෙන මේ
තෙත්වීම් සම්බන්ධව තියෙන පාරිසරික ප්‍රශ්න ටික ගොඩාක් විසඳ ගන්න පුළුවන් නගර සංවර්ධන සැලසුම් පැත්තෙන්. මොකද කොච්චර අර නීති රෙගුලාසි තියෙන ඒවා තිබ්බත් අර ගැසටීමේ තියෙන මේ ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මම හිතන අපි ගොඩක් මීටින් වල මේක කතා කරලා තියෙනවා. එක එක ආයතන වලට බලතල තිබ්බට ක්‍රියාත්මක මට්ටමට යනකොට එන ගැටලුත් එක්ක තමයි මේ වෙට්ලන්ඩ් වල ප්‍රශ්න විසඳිලා නැතුව තිබ්බේ. උනාට දැන් නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන සැලසුම් ගසට් කරනකොට මේක නීතියානුකූල ලියවිල්ලක් බවට පත් වෙන හින්දා අපිට තෙත්බීම් සම්බන්ධව තිබ්බ ගොඩක් ගැටලු අපි මේ කලාපීකරණය කරහා විසඳ ගන්න පුළුවන්. ඒත් එක්කම ඊටත් අමතරව අපි තෙත්බීම් විශ්ලේෂණ සැලසුම් හැදීමට දැන් කටයුතු කරලා තියෙන යනුව තමයි පද්මා බේකෝන් කිව්වා වගේ අපි දැන් හම්බන්තොටින් ඒක පටන් ගත්තා. ඊට පස්සේ දැන් බස්නාහිර පළාතේ අපි කඩුවෙලට දැන් පටන් අරගෙන තියෙනවා. එතකොට මිලේනියම් ඉකෝසිස්ටම් වැලියුස් වලට අනුව තමයි මේ ඇනලිසිස් කරලා අවසාන තීරණ ගන්න. ඒ වගේ එතකොට වෙට්ලන්ඩ්ස් වලට අර වේස්ට්ලන්ඩ් කියන එකෙන් මුදව ගන්න ගොඩාක් ලොකු මෙහෙයක් නාගරික සංවර්ධන අධිකාරිය මේ වෙනකොට නගර සැලසුම් හරහා සිදු කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න මම කැමතියි. හොඳයි, බොහොම ස්තුතියි නර්මදා මහත්මියට. අපි මම හිතන්නේ ඒ අදහස් ටිකත් අපි හිතේ තියාගෙන මම කැමති අවස්ථාව දෙන්නට නැවත වතාවක් මුල ඉඳලා ඊටාම කෙටියෙන් තමන්ගේ අවසාන කිරීම සිද්ධ කරන්නට ප්‍රථමයෙන්ම අවස්ථාව ලබා දෙනවා දිනාලි ජයසිංහ මහත්මියට. කොහොම ස්තුති හේමන්ත. මේ මම chat එකේ දැම්මා වගේ මේ අනුරාධගේ ප්‍රශ්නෙට පිළිතුර තමයි දැන් ක්‍රියාත්මක වන සංවිධාන 9 අපි දැන් පොලිසි පේපර් එකක් ලියමින් පවතින්නේ. අපි ඔක්කොම cases research findings එකට දාලා අපි දැන් මිස් පද්මත් එක්කත් කතා කරලා තියෙන්නේ අපිට ඕනේ policy forum එකක් හදාන්න. මේවා lessons learned අපි කොහොමද ministry level එකට minister level එකට ඇත්තටම ගෙනියන්නේ කියන එක. ඉතින් මේකට හැමෝම හවුල් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. මේක අපි හිතනවා ජනවාරි වෙනකොට අපි මේක පටන් ගන්නවා කියලා. policy forum එක. බොහොම ස්තුතියි හේමන්ත. හොඳයි. මහාචාර්ය දේවක. ස්තුතියි හේමන්ත. මම හිතනවා අද දවසේ තාම හොඳ සාකච්ඡාවක් කෙරුණා කියලා. ඒ වගේම මම දකින දෙයක් තමයි අවුරුදු ගාණක් තිස්සේ අපි තෙත්බීම් ගැන කතා කරාට ක්‍රියාත්මක වෙනවා අඩුයි. මා හිතනවා මේ වගේ වැඩසටහන් තුළ අපි ඒ පිළිබඳව සාධනීය වැඩසටහනක් විශේෂයෙන්ම තෙත්බීම් කළමනාකරණය මම හිතන්නේ ඒක අතිශයින් වැදගත්. මොකද තෙත්බීම් කියන්නේ ඉතා කෙටි ජීවන කාලයක් තියෙන පද්ධතියක්. කළමනාකරණයකදී පිළිබඳ දැනුවත්ව කළමනාකරණය කළ යුතුයි. අපි දකිනවා සමහර කළමනාකරණය කිරීම සඳහා අරන් තියෙන ප්‍රවේශයන් වලින් තෙත්බීම් තවදුරටත් හායනය වෙනවයි කියලා. මම හිතනවා අපි ඉදිරියේදී මේ කොළඹ තියෙන තෙත්බීම් ටික රැක ගන්න වගේම එය වඩාත්ම තිරසර ලෙස කළමනාකරණය කරන්නට ඒ රේකී ආයතන සමග කටයුතු කරලා වැඩ කළ යුතුයි කියලා. මක්නිසාද කෝස්ටල් සිටි එකක් එහෙම නැත්නම් වෙරළාශ්‍රිත නගරයක් වන අපට තියෙන ප්‍රධානම අපි ව්‍යසන වලින් මිදෙන්නට තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ තෙත්බීම්. ඒ නිසා මම හිතනවා අපි මේට වඩා මේ තෙත්බීම් ගැන යොමු වෙනවා නම් වඩා හොඳයි කියලා හැමදෙනාම බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි මහාචාර්ය දේවක වීරකෝන්ට. මම මහාචාර්ය ප්‍රශාන්තට අවස්ථාව ලබා දෙන්න කලින් කැමති තවත් ඡන්දයක් තියන්න මත විමසීමක් බලන්න. ඔබ මේකට මොකක්ද ඔබගේ අදහස කියලා ඉවරලා අපිට ගොඩක් අය හැලෙන්න කලින් මම මේක නැවත වතාවක් ඉදිරිපත් කරන්නේ. මේක වෙනත් මතයක්. මේක තියන්නේ අපිට අවශ්‍ය වෙට්ලන්ඩ්ස් ආරක්ෂා කරන්න අවශ්‍ය තරම් නීති අපි සතු තිබෙනවද කියන එක පිළිබඳව 8 දෙනෙක් තමයි තාම ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඡන්දය 11 දෙනෙක් ඉන්නවා, 12 දෙනෙක් ඉන්නවා. අපි ඔක්කොම ඉන්නවා 39ක් මේ අවස්ථාව වෙනකොට. දහඅට දෙනෙක් ඉන්නවා. තවත් 100ට හොඳයි. කෙටි කාල සීමාවක් තිබුණේ. ඒක ඔටෝ තමයි අයින් වුණේ.
හොඳයි මේ යන අතරතුර මම කැමති මහාචාර්ය ප්‍රශාන්තිට අවස්ථාව ලබා දෙන්නට අවසාන වශයෙන් එතුමියට අහුම්කම් දෙන්නට ලැබිච්ච ප්‍රශ්නත් එක්ක එතුමිගේ අවසාන අදහස් දැක්වීමට. ඔව් මම හිතන්නේ මට එක ප්‍රශ්නයක් යොමු වුණා අර මේ ඩැමේජ් කොස්ට් එක ගණනය කරන්න මොකද්ද තියෙන ක්‍රමවේද කියන එක. ඇත්තටම ක්‍රමවේද කියන ඒවා දැනට අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒක මම දල වශයෙන් ඉදිරිපත් කළා ඒවා නම් වශයෙන්. ඉතින් ඇත්තටම ඒවා ඩැමේජ් කොස්ට් එක ලීගල් කන්ටෙක්ස්ට් එකක යටතේදී ගණන් හැදීම මම හිතන්නේ කේස් ස්ටඩීස් වලින් තමයි තහවුරු කරගන්න ඕනේ. මොකද දැන් ලංකාවේ ඇත්තටම ඩැමේජ් කොස්ට් එකක කම්පන්සේෂන් සම්බන්ධව මම හිතන්නේ දැන්ට ඔය මේ ඉදිරිපත් වෙච්ච නඩු වලින් මම හිතන්නේ මේ හිමන්ත මහතාලා ඉදිරිපත් කරපු මේ විල්පත්තු වන සම්බන්ධව තමයි දැනට මම හිතන්නේ තරමක ලොකුවට කතා බහ වෙච්ච කේස් ස්ටඩි එකක් විදියට තියෙන්නේ. يعني කේස් එකක් විදියට ලීගල් කේස් එකක් විදියට. ඉතින් මේවා මම හිතන්නේ අපි ඉදිරිපත් කරමින් සංවාද කරමින් යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් තියෙන විශේෂ නීති නැවත ඇති කරන්න ඕනේ. කියන්නේ දැන් මම දන්නවා අන්තර්ජාතිකව ඔයිල් ස්පිල් සම්බන්ධ තියෙන අන්තර්ජාතික නීතියට අමතරව ඇමරිකාව විසින් ඔවුන්ගේම ඔයිල් පොලියුෂන් ඇක්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒක ඔවුන්ට අවශ්‍ය විදිහට තමයි ඔවුන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර දැන් අපි අපේ MT නිව් ඩයමන්ඩ් කේස් එක ඔස්සේ ඉදිරිපත් කරන්නේ අන්තර්ජාතික නීතිය ඔස්සේ. එතකොට අපිට පේනවා අපි ඒක තුර අපි හිර වෙනවා. සමහර දේවල් අපිට ක්ලේම් කරන්න බෑ. ඉතින් මේ වගේ අපි අත්දැකීම් වලට මුහුණ දීම හරහා මම හිතන්නේ අපි මේක ගොඩනැගිය යුතුයි. ඒ නිසා මම හිතන්නේ අපි හැමදේම මේකට ඇත්තටම වැලුවේෂන් එක්ස්පර්ට් කෙනෙකුට කරන්න අමාරුයි. මොකද මේ නිව් ඩයමන්ඩ් කේස් එකේදී අපි දැක්ක මෙතන අපිට පොලියුෂන් එක්ස්පර්ට්ස්ලා මොඩලින් එක්ස්පර්ට්ස්ලා අපි එක්ස්පර්ට්ස්ලා හුඟක් දෙනෙක් එකතු වෙලා තමයි අපි ඒක කළේ. ඒකෝරේ හැමදෙනාගේම සහයෝගයෙන් එකමුතුව මේ විවිධ ඇස්පෙක්ට්ස් හොයා බලලා ඒක ගොඩනගා ගන්න ඕනේ. මම හිතන්නේ මේ වගේ මෙතඩොලොජි ගොඩනැගීමක් අපි මේ අවස්ථාවේදී පටන් ගත යුතුයි කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. මම ඒ අතරතුර මේ අපි ඉස්සෙල්ලා මතවීම සීමේ අදහස් මේ ඔබට උත්තරේ බලා ගන්නට පුළුවන්. ඒකේ වැඩිපුර 67ක් විතර කියලා තියෙන්නේ not adequate කියන එක පිළිබඳව. not adequate කියලා වල මම හිතන්නේ අලුතෙන් ගැසට් වීමත් එක්කලා සමහර වෙලාවට මේ අදහස් වෙනස් වෙන්නට පුළුවන් ඉදිරි කාලය තුල. මම අවසාන අවස්ථාව ලබා පොඩි sorry ඒක ඉවර කළා. අවසාන අවස්ථාව ලබා දෙනවා පද්මා අබේකෝන් මහත්මියට. එතුමියට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරා. මොකද රජයේ ආයතන විදිහට එතුමියගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ. එතුමියට මම අවස්ථාව ලබා දෙනවා නැවත වතාවක් කෙටියෙන් ඉදිරිපත් කරන්නට. පද්මා තෙත්බිමක බොහෝ විට දැන් ප්‍රශාන්ති මහත්මිය කිව්වා වගේ අපේ තෙත්බිම් වල වටිනාකම මනින්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. දැන් අපිට ඒ ක්‍රමවේද හරහා අපි තෙත්බිම් වල වටිනාකම ගණනය කරගන්න ක්‍රමවේදය සකස් කරගත්තා නම් හොඳයි. මොකද හැමතිස්සෙම අපි මුහුණ දෙන දේ තමයි අපි EI එකකදී වගේ හරි අපි කිව්වොත් තෙත්බිමක් මෙන්න මෙහෙමයි, මේක හරි වටිනවා, මේක පරිසර මෙන්න මේ සේවාවන් තියෙනවා, මේක ඔක්සිජන් දෙනවා, මේකෙන් ජල පිරිපහදුව සිද්ධ වෙනවා, එහෙම කිව්වට ඒ වටිනාකම මුදලකින් කියවෙන්නේ නැත්නම් බොහෝ විට අපිට අපි පරාද වෙනවා ඒ කරුණු ඉදිරිපත් කිරීමේදී. ඒ නිසා වටිනාම දේ තමයි මේ පරිසර මිලයනය කිරීම අපිට ඉතාම වැදගත් වෙනවා. ඒක අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි සියලුම පාර්ශවකාර ආයතන ප්‍රජාව සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රජා සංවිධාන ඇතුළු සියලු දෙනාම මේ පරිසරයේ වටිනාකම පිළිබඳව දැනුවත් වීම සහ නීතිවලට අවනත වීම සිදු විය යුතු වෙනවා. ඒ හරහා තමයි අපිට මේ සංරක්ෂණ කටයුත්ත සිදු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා තමයි මම හිතන්නේ ඒක තමයි වැදගත් කාරණේ. හොඳයි බොහොම ස්තුතියි පද්මා. අනුරාධ ඔබට මට පොඩි මේ දැනුවත් කිරීමක් ඉල්ලීමක් කරන්න තියෙනවා. කෙටියෙන් මේ මට කියන්න බැරුණා මේ වීඩියෝ එක මම ලින්ක් එක එවලා තියෙනවා. මේ ඕනම කෙනෙකුට බලන්න පුළුවන් YouTube එකේ අපි මේ වර්ක්ෂොප් එකක් කරන්න හිටියේ මේ සම්බන්ධයෙන්. නමුත් මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක කරන්න මේ ඉදිරියට අපි දාලා තියෙන්නේ.
නමුත් YouTube එකේ මේක ගොඩක් අවයර්නස් ටූල් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් මේ තලංගම වෙට්ලන්ඩ් එක ගැන මේ ඩොකියුමන්ටරි ෆිල්ම් එකක් තියෙනවා. මම ලින්ක් එක මේ මෙසේජ් කරා. ඒකට ඔක්කොමලාට බලන්න පුළුවන් කියන ආරාධනය කරනවා බලන්න කියලා. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ අද අපිට තිබෙන කාල වේලාව අවසానයි. මම හිතන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. අපිට වෙනත් මාතෘකාවක් දාන්න තිබුණා. නමුත් මේ අපි මේ දාපු මාතෘකාව ඇත්තටම මේ කොළඹ තෙත්බිම් වලින් තොරව අපිට කොළඹ නගරය පවත්වාගෙන යා හැකිද කියන එක පිළිබඳව මම හිතන්නේ ඉතාමත් පැහැදිලිව මහාචාර්ය දේවකගේ ඉදිරිපත් කිරීමේදී පැහැදිලි කරා මේක මේ ගම් වතුරට හෝ දේශගුණික පර්යාස වලට නැත්නම් වතුර පෙරෙන්නේ තියෙන තැනක් විතරක් නෙවෙයි. ඒක ජෛව විවිධත්වයේ පිරිච්ච මිනිසුන්ගේ ඇසට ප්‍රියමනාප මනස නිරවුල් කරන කොළඹ නගරය පිරිසුදු කරන ඒ කොළඹ නගරයේ තියෙන අපද්‍රව්‍ය ටික සියල්ල එකතු කරගෙන ඉන්න තැනක්. ඉතින් ඒක නිසා ඒක තොරව හිටියොත් එහෙම ඔය අපද්‍රව්‍ය ටික ඔක්කොම කොළඹින් මුහුදට ගලාගෙන ගියොත් එහෙම මා දන්නවා මේ වෙනකොටත් මාදම් පිටියට සම්පූර්ණ අසුචි ටික පොම්ප කරනවා. ඒ වගේම වැල්ලවත්තට පොම්ප කරනවා. ඉතින් මේකත් එක්කලා මේ කොළඹ අවට මුහුද පැහැදිලිවම මහ විශාල විනාශයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ගම් වතුර තර්ජනය අතිශය වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක ඉතාම පැහැදිලි. ඒ වගේම අපිට අනිත් තිබෙන ගැටලුව තමයි මේක අපිට ගණනය කිරීමක් කරන්න පුළුවන් ද කියන එක පිළිබඳව ඒ පිළිබඳව මහාචාර්ය ප්‍රශාන්ති හොඳ ඉදිරිපත් කිරීමක් සිද්ධ කරා. ඒ වගේම අපිට යම් බලාපොරොත්තු කීපයක් ලබා දුන්නා. පද්මා අබේකෝන් මහත්මිය මේවා ඉදිරියේදී ගැසට් වෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් අපිට ඉදිරිපත් කිරීමක් කරා නර්මදා එතුමිය කිව්වේ මේවා ඉස්සර වගේ නෙවෙයි දැන් අපි මේවා ගැන සැලකිලිමත්ව තමයි කටයුතු කරන්න කියන එක පිළිබඳව. ඉතින් මම හිතන්නේ ඒ කාරණා ටික තමයි අපිට ඉස්සරහට වෙන්නට ඕන. මොකද මේ තියෙන තෙත්බිම් ටික දිනපතා පිරෙමින් පවතිනවා. පහුගිය දවස්වල අපිට ආපු ප්‍රධාන ප්‍රශ්නය